තුන් ලෝකාග්‍ර විතරාගී තථාගත ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මෙතෙක් පහළ වූ සීලම් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් නමස්කාර වේවා. තුන් ලෝකේටම ගුරු දේවයාණන් වහන්සේලා වන සියලු බුදු පියාණන් වහන්සේලාගේ උතුම් සද්ධර්මය තුන් ලෝකේ සනසන්නට තියෙන එකම මඟ වන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නට තුන් ලෝකෙටම අවස්ථාව ලැබෙන මොහොතක් මේ. අපි දෙන්නෙක් විතර ඉඳගෙන මේ ධර්ම දේශනාව පවත්වනකොට අපිට නොපෙනෙන ලෝකය පෙනෙන ලෝකෙමින් කෝටි ගුණයක් විතර ඇති. ඒ අය ධර්ම ශ්‍රවණය කරලා ඒ අය පළවලට එනවා. මනුස්ස ලෝකේ දහම අවබෝධ වෙන සීල පිරිස මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේ තමන්ගේ පෙර සසර පින් මතුවෙලා තමන්ට නොදැනෙන්න ඒ ඥාන බලයන් බලවත් වෙලා කෙලෙස් ධර්මයන් යටපත් වෙලා නිකෙලෙස් බවට පත් වෙලා සැහැල්ලු වෙලා සිතකය වචනය තුන්දොර තමන්ට තියනවා කියලාවත් නොතේරෙන ගානට සංවර වෙලා පාලනය වෙලා නිවි සූපත් වෙනවා. අන්නේ උතුම් සද්ධර්මයෙන් බිඳක් අපි දැනු ශ්‍රවණය කරන්නට ඒ මාර්ග ඥානය ලබා ගන්නටයි මේ උත්සාහ කරන්නේ. බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ හැම කෙනාගේම සිත බාහිරේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම නිසාත් මනසේ මතකයන් නිසාත් හැම තිස්සෙම කෙලෙසෙනවා. කිලිටි වෙනවා. ඒ බව අපිට දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ දහම අහනතුරු අපිට ඒක පේන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කරන මොහොතේම මෙය දැනෙනවා, අවබෝධ වෙනවා, ඔප්පු වෙනවා. පිරිසිදු අවබෝධ වෙනවා. අපි සරල වචන වලින් කිව්වොත් මේ සත්‍ය වූ ඥානයක් බවට පත් වෙනවා. මේ සත්‍යයි කියලා ඔබට වැටහෙනවා. මේ සත්‍ය වෙන්නා වූද සත්‍ය වෙන මොහොතේම තමන්ගේ ජීවිතේ නිවෙන්නා වූද මේ ක්‍රියාව කෘත්‍ය මේ කෘත්‍ය ඥානයක් ඔබට දැනෙනවා. මෙහෙම මෙනෙහි වෙනකොට ගැළපිලා පේනකොට හිත නිවෙන බව, හිත කය වචනේ සැහැල්ලු වෙන බව. එතකොට තමන් සම්පූර්ණ කළා කියලා මේ කෘතස්ත භාවයේ කෘත ඥානය තුල තමන්ට අවබෝධ වෙනවා මට දැන් මේ ඉෂ්ට වෙනවා කියලා. නමුත් මගේ සම්පූර්ණ සුද්ධ වෙලා නැති, සම්පූර්ණ හොසි වෙලා නැති මට්ටමක් තියෙන බව තමන් දන්නවා. නසු විසුද්ධං හොසි. ඇයි? තා තියෙනවා කෙලෙස් නසන්න, කෙලෙස් පහළ වෙනවා. අවබෝධය තියෙන නිසා යම් ධර්මයක් සමුදය වෙනකොටම එය පෙනෙනවා. හිත තුළ යම් කෙලෙස් ධර්මයක්, කෙලෙස් ටිකක් හට ගන්නකොටම පෙනෙනවා. පෙනෙනකොටම ඒ කෙලෙස් වල බල අඩාල වෙලා යනවා. කෙලෙස් වල බල අඩාල වෙනකොට කෙලෙස් සමග හිත ගැහෙනවා, හිත ගිනි ගන්නවා, හිත පුපුරු ගහනවා, කය අසංවර වෙනවා, දැනෙනවා. කෙලෙස් ධර්මයන් දකිනකොටම ඒ කෙලෙස් වල උපන් කෙලෙස් ධර්මයන් අඩපණ වෙන බව, හීන වෙන බව දකිනවා. එතකොට තමගේ හිත කය වචනය අර ගිනිගත් ස්වභාවයෙන් නිවුණු ස්වභාවයට පත් වෙන බව දැනෙනවා. මේ බොහෝම ගැඹීර වූ ධර්ම ඥානයක්. මෙය අවබෝධ කරගත්තට පස්සේ අවබෝධ වෙනකොට තමන් සංසාර කතරෙන් එතර වීම ආරම්භ වෙනවා. කෙනෙක් එගඩ වෙනවා කියලා කොහෙවත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එගඩ වීම කියන්නේ මේ අවිද්‍යා නිරෝධය. එහෙම නැත්නම් සත්‍ය ඥානය. දහම්මස පහළ වෙනකොට මේ පොඩ කෙලෙස් ධර්මයන් අඩාල වෙවි, කෙලෙස් ධර්මයන්ගේ බල හීන වෙවි, කෙලෙස් නිසා ගිනි ගන්න බව Tamanටම ඔප්පු වෙවි, කෙලෙස් නැති තැන නිවෙන බව Tamanටම ඔප්පු වී යන ගමනක් බව Tamanටම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේම ඔප්පු වෙනවා. අන්නේ ලබා ගන්නා වූ අවබෝධය ඔබට නවත්තන්නත් බෑ. මේ දහම්මස පහල කරගත්තට පස්සේ ඔබට ඒ නවත්තන්න බෑ. අන්නේ අවබෝධ කරගත්ත ගමන් අවබෝධයටපත් වූ විගස මේ සියල්ලම අනාත්මීය ධර්ම කෙනෙක් නොකරන තමන්ගේ පෙර සසර පුරුද්දම හැම හේතු ප්‍රත්‍යක්ම උදව් කොට සකස් වෙන්නා වූ අසීමිත ඥාන බලයක් මේ දහම්මස කියන්නේ. ඔහු සංවර වෙන්නේ ඔහුගේ අසංවරකම් පරද්දමින්. ඔහුගේ කයේ දරුණු අසංවරකම් පරද්දමින් පරාජයටපත් වෙමින් ඔහුගේ කාය
අසංවර භාවය නිසා වැඩුණු දුසිල්ලත් භවෙන් මිදෙලා කාය සංවර සීලයට ඔහුපත් වෙනවා. වචන නිසා අසංවර වුණු ඔහුගේ දරුණුකම් මෙල්ල වෙවි වචී සංවර සීලයේ බවට පත් වෙනවා. ඔහුගේ හිතේ තිබුණු කෙලෙස් ගති දකින නිසා, පෙනෙන නිසා, දැනෙන නිසා ඒවයින් අනර්ථයක් සිද්ධ වෙන බව පෙනෙන නිසා, දැනෙන නිසා ඒවා කැඩි කැඩි බිඳි බිඳි ඒවයින් ඈත් වෙමින් මිදෙමින් තමන්ගේ ජීවිතයේ සිතෙනුත් සීලවන්ත වෙනවා. සිත සුද්ධ වීම ආරම්භ වෙනවා. මෙන්න මේ සීලය නිසා කවදාවත් තමන්ට නොතිබුණු හිතේ ඉඩක්, දෙයක් විවේකයක්, චිත්ත විවේකයක් තමන්ට ලැබෙනවා. ඒ සමාධිගත වීම තමන්ට පහළ වෙනවා. දැන් තමන්ට වෙනදා තමන්ට තමන් ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ. මේ මොහොතේ ඔබ දහම අහන වෙලාවෙත් ඔබ ගැන හිතන්න කාලයක් නැහැ දහම නැතිනම්. ඒ ස්වභාවය තමයි සෑම අරමුණකින්ම සිත කය වචනේ සකස්සන නිසා ඒ අරමුණ පේන්නේ නැහැ. ඒ අරමුණ පේනවා කියන්නේ ධම්මස පහළ වෙලා. ධර්ම ඥානයක් ඇවිල්ලා. බුදුන් වහන්සේ දේශනා කළ ධම හිතට පහළ වෙලා. එතකොටයි කෙලෙස් ධර්මයන් පෙනීම ආරම්භ වෙන්නේ. කෙලෙසුත් කෙලෙස් වලටත් ඇස් තියෙනවා. කෙලෙස් වලින් ඇස් වලට අපි කියන්නේ ආයතන කියලා. අන්නේ කෙලෙස් ආයතන දකින්නකට කිව්වේ නිකලෙස් බව කියලා. කෙලෙසෙන හැටි දකින්න බව. එහෙම නැත්නම් Taman දුක් විඳින බව දකින්න බව. මෙන්න මේ විදිහට සීලය, සමාධිය Tamanට Tamanගේ ගැලවෙන්න පුළුවන් කියලා ලැබෙන අවබෝධය තුල ප්‍රඥාව වැඩි වැඩි මිදි මිදි නිවි නිවි හිමිහිට සංවර භාවයටපත් වෙමින්, සිතින් කයින් වචනෙන් තුන්දොරින්ම සංවර භාවයටපත් වෙමින්, ඒකේ නා දන්නේම නැතු ඒකේ නා උසස් භාවයටපත් වෙනවා. ආයි ඔහු කවදාවත් ඔහුගේ හිත ගමන් කරන්නේ නැහැ. ලබාගත් සැනසෙල්ල අතාරින්න කාගේවත් හිතක් කැමති වෙන්නේ නැහැ. ඒ හිතේ ස්වභාවය. අන්න හිත විසින් එය තෝරනවා. ඒ මාර්ගේ තෝරන්න ගන්නවා. හැම එකකටම නිවන නිදහස වශයෙන් ඒක මාර්ගයම තෝරනවා. ඒකට කිව්ව ඡන්දය. එතකොට ඔහුගේ හිතම මුල් වෙලා මේ සිද්ධ වෙන නිසා, ධර්ම ඥානයත් සිතක් බව පෙනෙන නිසා, කෙලෙසුත් සිතක් බව පෙනෙන නිසා, නිකලස් බව තෝරනවා කියන්නේ දහම තෝරගන්නේ. හිත විසින් දහම තෝරනකොට ඡන්දයත් එක්ක වැඩ කරනව හිත. ඡන්ද චිත්ත. එතකොට සිතේ කවදාවත් නොතිබුණු වීරියක් තමන්ගේ දරුණු කෙලෙස් පරද්දන්න පවා ආරම්භ වෙනවා. වීරිය. එතකොට තමන්ගේ සිතේ වීරිය වැඩෙනකොට තමන්ට පේන්න ගන්නවා කෙලෙස් පෙරදුනාද යන්තම් හෝ තියෙනවද. අන්න විමර්ශනය පහළ වෙනවා. ඡන්ද චිත්ත විරිය විමර්ශා සතර ඉද්ධිපාද වැඩෙනවා. අපි මේවා නම් දැනගත්තත් නැතත් ඔබ සිතක් යයි දකින මොහොතේ මේ සියලු ධර්ම වැඩ කරනවා ඉබේ. ඔබට ඔබ ගැන බලන්න විවේකයක් ආපු දවසට මේවා පෙනේ. නැතත් මේ ටික වැඩ කරනවා. අපිට සිතුවිල්ලක් ආවොත් අපිට පේනවා ගහක අඹ ගෙඩියක් තියෙනවා, මේ අඹ ගෙඩිය ගොඩක් හොඳයි කියලා හිතනම අපිට පේන්නේ නැහැ හිතේ කෙලෙස් පහළ වූ බව. අඹ ගෙඩිය පේන්නේ. ඒ කියන්නේ බාහිර රූපේ පේනවා, හිත පේන්නේ නැහැ. ඔන්න ප්‍රත්‍යක්ෂ අවස්ථාවේ හැටි. එතකොට දැන් මේ හිතට අර අඹ ගෙඩිය රසයි කියලා පේනකොට, ගුණයි කියලා, හැඩයි කියලා පේනකොට හිත ගැන බලන්න කාලයක් නැහැ. ඒ කාලයක් නැහැ කියන්නේ දහම ජීවිතය තුළ බිඳක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැති මොහොත. අර දහම අහපු කෙනෙකුට දහමෙන් ලැබෙන සැනසෙල්ල අවබෝධ වුණාට පස්සේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම අපි මං ගියේ සතිවල විස්තර කරේ කොටස් ජීවිතේ වැඩ කරන්න ගන්නවා. ඒ ශ්‍රද්ධාව වැඩෙනකොට, දහම තෝරන්න ගන්නකොට, හිත දහම කෙරෙහි ශ්‍රද්ධාව පහළ වෙනකොට එයාට පේන්න ගන්නවා හිත මේ අඹ ගෙඩිය ලස්සනයි කියන්නේ සිතුවිල්ලක්. පෙර නොතිබුණු දැනීමක්, දැකීමක්, ඥානයක් හිත තුලම පහළ වෙනවා. එතකොට අඹ ගෙඩිය ගැන හැඟීම අඩු වෙලා හිත ගැන හැඟීම, හිත ගැන දන්න දැනීම, එහෙම නැත්නම් අවබෝධය බලවත් වෙනවා. හිත ගැන අවබෝධය බලවත් වෙලා කොච්චර දුරට යනවද? මේ ලැබෙන සැනසෙල්ල ලැබෙන්න ඔහුට දහමම ගලාගෙන එන්න ගන්නවා හිතට. ඔහු අහපු දහම කල්යාණ මිත්‍රයන් හරහා
සද්ධර්ම ශ්‍රවණය හරහා ආපු ධර්මයන් ගැළපි පෙනෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාර අවස්ථාවට එනවා. ඔහුට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන වෙලාව. බාහිරින් ගත්තා වූ සද්ධර්ම ශ්‍රවණය දේශකයාණන් වහන්සේත් කල්යාණ මිත්‍රෙක් බවට අන්න ඔහු තුලපත් වෙන හැටි. මේ මහා බලයක් සරල බලයක් නෙවෙයි. මේ දැනගත්තම ඇති. මෙසේ නොපෙනුනත් ඔබ අර අඹගෙඩිය හැඩයි කියලා හිතනකොට මේක සිතුවිල්ලක් කියලා හිතන මොහොතේ මේ සියල්ලම වැඩ කරනවා. හුඟක් දියුණු වෙන්න ඒ වැඩ කරන ධර්මතාවනුත් හඳුර ගන්න පුළුවන් වෙනවා. මේ සියල්ලම ධර්මතාවල් කියලා. දහම යනුවත් මම නෙවි. දහමවත් මම වෙන්නේ නැහැ. කෙලෙස් මම බවට පත් උනේ අවිද්‍යාව නිසා. සක්කාය දිට්ඨිය බවට පත් උනේ අයිතියක් බවට පත් උනේ විපාක ධර්මයක් බවට පත් උනේ නොදන්නකම නිසා. අපි සසරේ මෙතන ඉපදුනේ මනුස්ස ලෝකේ. ඕන තරම් ඔබ දැකලා ඇති අංග විකලායගේ ඡායාරූප, වීඩියෝ පට. මෙතන ඇසිනුත් දැකලා ඇති. අත් නැති අය, පාද නැති අය, අත් දෙකයි පාද දෙකයි දෙකම නැති අය, අත් අඟලක් වැඩිච්ච අය, අඩියක් වැඩිච්ච අය, ඇඳේ සදහටම ඉන්න අය, ඔළුව ගොඩාක් විශාලයි. එතකොට එවැනි අය කොහොමද මේ ලෝක ජනගහනය තුල ඉන්නවද? වුණොත් මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මහා කර්ම විපාකයක් මුල් වෙලා පෙරකලා වූ මහා අකුසලයක් උපතේදී මූලික වෙනකොට හුවන්න මනුස්ස ලෝකෙට එන්නේ අංග විකල වෙලා. ඔහුට මේ වාසනාව නැහැ නේ. කන් ඇහෙන්නේ නැත්තම් මේ වාසනාව නැහැ නේද? නේද? එතකොට මේ වාසනාව ලබා ගන්න මේ ඝන සම්පatti මේ වාසනාවන්ත අවස්ථාවන් ඔබට ලැබිලා තියෙන බව ඔබ මතක තියාගන්න. දහමෙන් හිත බලවත් වෙනකොට, දහමෙන් හිත පෝෂණය වෙනකොට ඔබට කවදාවත් නැති විදියට අනුන්ට මෛත්‍රී, අනුන් ගැන හිතන්න, අනුන්ට සෙත් පතන්න, අනුන් සුවපත් කරන්න ඔබට අදහස් අරමුණු වෙනවා. එහෙම නැතුව එනේව කියවනේව විතරයි ඔක්කොම. දහම යන කෙනෙකු තුල එන්නේ කවුරු හරි සූපත් වේවා කිව්වොත් ඔහුගේ දෙයක් ගන්න හිතක් එන්න විදියක් නැහැ. මම මේ ගන්න දේ ගින්දර කියලා දැනනවා නම් මට මොකක්වත් ගන්න පුළුවන් කමක් නැහැ. නොදන්න නිසා, හැම දහමක නැති නිසා ගන්න පුළුවන් අපිට. දන්නවා නම් ගන්නෙ කොහොමද? අනුන්ට සෙත් පතන්නේ කොහොමද? අනුන්ට බනින එක කරන්නේ. දහම අහන කෙනාටත් බනිනවා. දහම අහන එක වරදක් කියලා පෙන්නනවා. එක එක දේවල් දිනු කරනලු දහම ඇහුවාම රට විනාශ වෙනවලු. මේ දහම ආගමක් නෙවි. මේ සියලු දෙනා වරද්දගත්ත තැනක්. දැන් සාසනය බෙබලෙනවා නම් තියෙනවා නම් මේ දහම කවුරුත් කාටවත් සෙත් පතන්න ඕන නේද? මේ කාලේ තියෙන්න ඕන දාන පාරමිතාව කාගෙත් ගාව. දුප්පත් අයට සලකන එක කොහෙද තියෙන්නේ? එහෙම එකක් වෙන්නේ නැත්තේ ප්‍රඥා විමුක්ති ඥාන කාගේවක් ගාව තියෙන අය ගාව ඇති, අනිත් අය ගාව නැති නිසා. අනිත් අය දහම යන කුමක්දවත් දන්නේ නැහැ. බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන හේතුඵල දහමක් අඳුර ගන්න පෙරම් පුරන්න ඕන. නැතුව අඳුරන්න බෑ. නැත්තම් වචන ටික පාඩම් කරන්න මේ අයට නෙවෙයි පොඩි අයටත් පුළුවන්. අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප මේ 12 පදේ ඕනම කෙනෙකුට පාඩම් කරන්න පුළුවන්. මේක හැඟවුණු අර්ථය. මේ අර්ථ මේ කුමක්ද කියලා තේරුම් ගන්න කාටවත් බෑ. හේතු නිසා, හේතුන් නැමැති තමා රැස් කරපුවා නිසා, තමන්ට රැස්සෙනේව නිසා, වර්තමානයේ මේවා සිද්ධ වෙන නිසා යම් යම් අදහස් අරමුණු සංකල්ප තමන් වෙත පහළ වෙනවා. මේවා ඊශ්වරවාදය වගේ දෙයියෙන් නිර්මාණය කරන එක නෙවෙයි. කවුරුව මවන දෙයක් නෙවෙයි. විශ්ව මාතාව මවන ධර්මයක් මෙතන නැහැ. කවුරු හරි කියනවා නම් බුදු වෙන කෙනත් විශ්ව මහතාව මහවපු කෙනෙක් කියලා ඒ මීහරක් අතත් අහන් ඉන්න මේ රටේ ඇති ඕන තරම්. සමහරු බුද්ධත්වයේ පතාගෙන යනවා. බුදු වෙන්න අති දුෂ්කරයි කියලා ඇහුවම එහෙනම් බැරිය කියනවා. ඕන තරම් ඔබ මේ කතා අහලා ඇති. සංකස්සපුරයට බුදුන් වහන්සේ වඩිද්දි මිනිස්සු දහස් ගණන් බුදු වෙන්න ආසෙ හිතුන දෙවියෝ පිරිවරන් එනවා දැකලා. බුදු වෙන්න තියෙන අනියත විවරණයේදී අනියත විවරණේ ගන්නවන පළමුව එතන ඉඳලා මොනතරම් දුෂ්කර ගමනක් යන්න ඕනද?
නියත වෙනකනේ ස්ථිර වෙලා තියෙන්න ඕන. තනියෙන් කරගන්න ඕනේ. මේ කවුරුත් උදව්වෙන් නිවන් දකින්න බුදු වෙන්න බෑ. තමන්ම කරගන්න ඕන. ඒක තමන් විසින් කරන දෙයක් මේ තියෙන්නේ කියලා ඇහුවාම අනේ බුදු වෙන්න නම් එපයි කියලා. ඉතින් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් කවුරු හරි බුදු වෙන්න යනවා නම් ඉතින් විශ්ව මාතාව අසාධාරණයිනේ. විශ්ව මාතාව එක්ක කෙනෙකුට හොරකම් කරන්න ඉඩ දීලා අනිත් කෙනාට බුදු වෙන්න ඉඩ දෙන්නේ කොහොමද? මෙවැනි වීශ්වරවාදයන් අද හරියට බහුලයි මාධ්‍යවල ඕන තරම් ඇති. බුදුදහම විනාශ කරන එක කරන්නේ කවුරුත්. ඉතින් අහලා හරි අනුග්‍රහය දීලා විනාශ කරන එක්කෙනාට උදව් කරන එක කරන්නේ. ඉතින් හරි පරිස්සමින් යන්න හේතුඵල දහමක් ගැන තේරුම් ගන්න කාටත් පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ පවා මට තේරුණයි කිව්වම බුදුන් වහන්සේ ආනන්දයෙන් නුඹට මේ අවබෝධ වෙන්නේ නැත කියලා උන්වහන්සේ ඔබ දන්නවා මොනතරම් ගැඹීර ධර්ම දේශනාවක් පැවැත්වුවද? ඒ බුදුන් වහන්සේ දේශනා කරේ කවදාවත් මේ බුද්ධ විෂයක්. බුදු වෙද්දී අවබෝධුනේ පටිච්චසමුප්පාදය. ඒ අති ගැඹුරුයි කිව්වා. එට්ටේරිය වනාන්තරයේ කොළවලට උපමා කරේ බුදුන් වහන්සේගේ දැනීම. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ දැනීම ආනන්ද හාමුදුරන්ට ආව කියලානේ සෝහන් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවෝ කිව්වේ. එතකොට බලන්න සෝහන් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ එහෙම කියනකොට බුදුන් වහන්සේ එසේ නොකියන්න කිව්වා. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැන ලොකු විග්‍රහයක් කරේ. එම නිසා මෙය හේතු නිසා හේතුන් රැස්වීමෙන් එකතු වෙන ඵලයක් හෙවත් සංසාර ගමන. ඒක නැතුව වෙන කෙනෙකුට කාටවත් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කාගේවත් නිර්මාණයක් නෙවෙයි. ඒක ඔබ විසින් නොදන්න කම නිසා අවිද්‍යාව නිසා රැස් කරන දේවල් කටින් කොච්චර පව් කරනවද? අනිත් එක බුදුන් වහන්සේ අල්ලන් කතා කරොත් කොච්චර පහත් දානන්තරයයි. ඒවෙන් ගැලවෙන්න කාටවත් හම්බෙන්නේ නැහැ. කපිල මත්ස්‍යගේ කතාවේ දන්නව දහම වරද්දලා දේශනා කළා කට ගඳ ගහන ලස්සන මාළුවෙක් හිටි බව. මේව මතකෙට එන්න ඕන දහම කියන අයට. හැම එකම දන්න අය වගේ කතා කරන පිරිස ඉන්නවා. පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඔබේ ජීවිතය ගැන. ඔබේ ජීවිතය දිහා බලනකොට ඔබට නොපෙනිච්ච දෙයක්, ඔබට නොදැනෙන දෙයක් ඔබ ගාව තියෙනවා. ඔබ කෙලෙසිලා ඔබේ කෙලෙස් වලින් ඔබ ජීවිතේ පවත්වනවා. ඉතින් බුදුන් වහන්සේක පෙන්නනවා. ඉතින් බුදුන් වහන්සේ සොයාගත්තා. අපිට හොයාගන්න දෙයක් නැහැ මෙතන. අපිට තියෙන්නේ ගලපා බලන්න විතරයි. අපිට දේශනා කරේ සද්ධර්ම ශ්‍රවණය සෝහන් වෙන්න. සක්‍රුදාගාමීන් අනාගාමීන් රහත් වෙනකම් සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍ර සම්පත්තිය. යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම පටිපන්න. ඔය හතර ප්‍රතිපදා. එකයි නෙති ධර්ම ශ්‍රවණය. ශ්‍රවණය කරනකොටනේ දහම ගැළපිලා පේන්නේ. එතකොටනේ කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්නේ ඒ කෙනා. නැත්තම් වෙන්නේ නැහනේ. දහම නිතේරුණා නම් එයාටත් බැන යන්නේ. කල්යාණ මිත්‍රෙක් නම් එයාට බනින්නේ නැහනේ අහපු අය. ඔහුට දහම තේරුණා නම් බනිනවද කියලා දේශනා කරන අය. බනින්නේ නැහැ. නොතේරෙන නිසානේ බනින්නේ. දහම නම් දේශනා කරන, දහම නොවන දෙයක් දේශනා කරන කෙනෙක් ගැන අපි දන්නේ නැහැ. එතකොට බාහිරේ තියෙන රූපයක්, බාහිරේ තියෙන සියල්ල රූප. ඇසට පේන සියල්ල රූප. රූපය පේනවා කියන්නේ පෙනීම පහළ වෙලා. චක්කු භාවය ඇස. අපි ඇස කියමු පහළ වෙලා. එහෙනම් ඇස රූපේ ගැටෙන්නේ. මෙතන පහළ වෙන ආයතනයක්. මේ ස්පර්ශයක් වෙන්නේ. එතකොටම ඇතුලෙන් හැඳිනීමක් පහළ වෙනවා. නොදන්න බවක් වෙන්න පුළුවන්. ඔය දන්නේ නැහැ කියලා තමයි ඒ රූපෙට හැඳිනීම එන්නේ. ඒ රූපේ අනිත් ඒවායින් වෙන්කොට විශේෂ කොට තමා තුළ එය ඇසුරු කිරීම සඳහා පහළ වෙන හැඳිනීමට තමයි සංඥාව කියන්නේ. ඒ රූපයට හිත නිකුත් කරන්නා වූ පණිවිඩය. අන්නේ පණිවිඩයට අනුවයි කය හිත වචනේ වැඩ කරන්නේ. ඒකට සංඛාර කියන්නේ. ඒවා අනාත්මයි. සබ්බේ සංඛාර අනාත්තා නේද? මේ සියලු සංස්කාර ධර්මය අනාත්මයි. මේවා ධර්මයෝ ධර්මතාවල්. එතකොට ඔබ මේ මහා දහසක් අතර ඉන්න වේදිකාවක සභාවක මිනිස්සු සම්මත ලෝකේ සතුටු වෙන සභාවක ඉන්න. ඔය අතරින් එක්කෙනෙක් ඔබට පේනවා. පෙනිලා හිතෙනවා අර මිනිහා මට මෙන්න මේ වගේ හතුරුකමක් කරා. දැන් සභාවක දොබින් ඔබේ හිත ඒ සභාවේ නැහැ. කය අර පුටුවේ තිබ්බට
දැන් හිත වෛරය ඇසුරු කරනවා. අරයා මෙනෙහි වෙනවා. හිතට අරයා පහළ වෙනවා. එයා ඊට විරුද්ධව හිත වැඩ කරනවා. සමහරට ඔබ උතුරු සලුප්පේ රෝගේ නැති උතන. ඔබ මොන යඳුම ඇන්දත් ඔබ ද්වේෂය ඇසුරු කරන බව ඔබට දැනගන්න ක්‍රමයක් නැහැ ඔබේ වචන වලින්. ඒ බුද්ධ වචනේ නාවත් ඔබට පෙන්වෙන්නේ නැහැ මේ. ඔබේ දහසක් ඉන්න වේදිකාව අතර ඔබ හුදකලා වෙලා විකෘති වූ හුදකලා විකෘතියක් විඳින. හුදකලා පාපයක් රැස් කරන මහා පව් කඳක් විතරයි. ඔබටවත් එය දැනගන්න බැරි කොට අනුන් කොහොමද ඔබ ගැන දැනගන්නේ? ඔබට අනුන්ගේ හිත් පෙනෙනවද? ඔබේ හිතවත් නොපෙනී. අනුන්ගේ හිත් පේන්න ගන්නේ තමන්ගේ හිත් පේන අයට. දෙවියන්ගේ සිත් දකින්න පුළුවන් වෙන්නේ තමන්ගේ සිත් දකින්න පරතරකට ගියපු අයට. මිනිස්සෙක් එක්ක කතා කරන්න පිළිවෙලට කතා කරන්න දන්න මනුස්සකම තියෙන කෙනාට තමයි දෙවියෝ එක්ක කතා කරන්න බලය එන්නේ. එහෙම නැති ඇයිද දෙවියෝ දකින්න? දෙවියෝ පෙනේයෝ කියන විතර කතරගම දෙහතුරු අඟල ලූස ලොකු වෙවි එනවලු. දැකපු හැටි ඉතින් මිනිස්සු කියනවා ඉතින් අනේ මිනිස්සු අහන් ඉන්නවා. මොනවා දැක්කත් කෙලෙසිච්ච හැටිනේ කියලා තියෙන්නේ. මේ පටිච්චසමුප්පාද තියෙද්දී අවිද්‍ය තාම 5000ක් යනවා සාසනේ. 5000ක් සාසනේ තියෙනවනේ. ඒක පිළිහිටව ගෞතම බුදුන් වහන්සේනේ. කාටවත් බෑනේ පිළිහිටවන්න. තව කවුරුවත් ඇවිල්ලා මේක පිළිහිටවන්නේ නැහැ. ඒ නිසා ගෞතම බුදුන් වහන්සේ තමයි මේක පිළිහිටෙව්වේ. මේක ආලෝකමත් කරන්න උතුම් බහිනෝ ඒක හැබෑව. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාව ආලෝකමත් කරන්න නැවත බැස්සා. ඒ වගේ ශාසනයේ බබලවන්න විවිධ කාලවල විවිධ වකවානුවල විවිධ උත්තම පහළ වෙයි. හැබැයි පිහිටෙව්වේ බුදුන් වහන්සේ. ඒ නිසා බුදුන් වහන්සේගේ වචනේ අපි මේ කතා කරන්නේ. අපේ එකක් නෙවෙයි. අපිට අපි පෙනෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ අපි ළඟ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ දහම අපි ගාව තියෙනවා. එතකොට අර වේදිකාවේ ඉන්න කෙනාට පේනවා මගේ හිතට පේන්නේ අරය හතුර කියලා. මේක දැනගන්න පුළුවන්ද ඔබට දහම නැතිනම්? මෙච්චර කල් ඔබට ඕක වුණා. කැත කෙනෙක් දැක්කනම් චික් පිළිවෙලකට එන්න දන්නේ නැහැ කියලා ඔබ දුක් විඳිනවා. දැන් ඔබ දුක් විඳින්නේ මොකටද? මොකක් නිසාද මේ දුක් විඳින්නේ? දුක් විඳින බව දන්නේ නැති නිසා දුක පවතිනවා. කොච්චර වෙල දවසම වෙන්න පුළුවන්. ඉවර වෙලා එයාගේ ළඟට ගිහිල්ලා බනින්නත් ඉඩ තියෙනවා. ඔහොමද සභාවකට එන්නේ කියලා. එතකොට ඉතින් එයාට කියන හොඳ විනයක් තියෙන කෙනාලු සමාජය නම් කියන්නේ විනය පාලක කියලා. විනය නැති කෙනාට කියන හැටි. දහම තුල එයා විනයක් නැති කෙනා. ආර්ය පරේෂණ සූත්‍ර බුදුන් වහන්සේ දේශනා කරන ආර්යයෙකුට තියෙන පරීක්ෂණය මොකද? තමන්ගේ අනාර්ය භාවය තමන් කෙලෙසන ආකාරය ගැන පරීක්ෂණ කරගන්න. එච්චර දේශනා කරපු දහමක් අපි මේ දන්නේ නැත්තේ. එතකොට අපි මේ වේදික සභාවේ පැය දෙක ඉඳලා තියෙන්නේ අපිට අපි පොඩ්ඩක්වත් නෙපෙනි. අපිට වෙච්ච විපාක පොඩ්ඩක්වත් නෙපෙනි. ඒ පැයේ බලන තැනින් කෙලෙසෙනවා අපි. ලස්සන බල්බ් එකක් දැක්ක කිව්ව බල්බ් ලස්සන බල්බ් එක නෙවෙයි හැට පේන රූපෙට ලස්සන බල්බයක් කියලා හිත පෙන්නනවා. හරි ආකාරයෙන් මොන මං කිව්වා. ඇහැට රූපයක් පේන්නේ හිතේම වෙනවා අර බල්බ් එක ලස්සනයි කියලා. ඕන වෙන හැටි. එතකොට දැන් ලස්සන බල්බ් එක කියලා අර ඇහැට පේන රූපෙ දිහා බලන් ඉන්නකොට මෙතන පහළ වූ ඇලෙන ස්වභාවය සත්තා කියන්නේ. ඒක සතා මේ සතාට ආහාරය අර රූපේ. දැන් ඒ රූපේ ඇසුරු කරනකොට ඊළඟට පේනවා බල්බ් එක දිගයි කියලා. තවත් ඒ රූපෙට තව සංකල්පයක් එනවා. එතකොට දැන් ඒ රූපෙම උසයි කියලා ඇසුරු වෙනවා. ඊළඟට ඒක එළිය සුදුයි කියලා ඇසුරු වෙනවා. අන්න ඒ රූපෙට තව සංඥාවක් එනවා. තව හැඳිනීමක් එනවා. ඒ රූපෙට ඊළඟට එනවා ඒක හොඳටම ගැලපෙනවා මෙතෙන්ට. විවිධ විදියට සංකල්ප ඇවිත් අපි මට වෙච්ච විපාකේ දැනගන්න ක්‍රමයක් නැහැ. මං කැලේකට ගියා අතරමං වුණා සංසාර කියලා දැනගන්න ක්‍රමයක් නැත්තේ බුද්ධ වචනේ නැති නිසා. එහෙනම් බුදුහාමුදුරුවෝ යනු කවුද කියලා දැන් ඔබට උත්තරේ එනවා. මොනතරම් උතුමෙක්ද අපිට මේ පණිවිඩය දුන්නු නිසා අපිට හිතන්න හරි පුළුවන්. පෙනුනේ නැතත්. පෙනෙන අය මොනතරම් උසස්ද? දැන් හිතනවා කියන්නේ මේක අහන මොහොතේ ඔප්පු වෙන එක. ඒක ජීවමානව තනියෙන් ඉන්න වෙලාවට පේනවා කියන්නේ මොනතරම් ගැඹීර මට්ටමකට යපත් වෙලාද? මේ එක රූපයක් ගැන මං කිව්වට ඔබ ගැන හිතන්න. එතකොට ඔබට දැන් හිතෙනවා අද වහී කියලා හිතෙනකොට ඔබට පේන්නේ අහස, හිත පේන්නේ නැහැ.
එතකොට මේනෝ රෙදි ටික වැලට දාගන්න උනේ නැහැ. සික් අදත් වහිනවා. දැන් මේ කෙලෙසිලා වැස්සටත් බහිනවා. කාලකන්ණි වැස්සලු. කොහොමත් ඔය හැමෝම කියන්නේ මේ අයහපත් කාලගුණය කියලානේ වැස්සට හොඳ දෙයට කියන්නේ අයහපත් කියලා. වැසිපවතී කියලා මොන මාධ්‍යකවත් අපි අහලා නැහැ. අයහපත් කාලගුණයක් පවතී. ඒ කියන්නේ වහින්න නැතුව පණියගේ හොඳයි එතකොට. මේකේ අර්ථය ඒකනේ. එච්චර අර්ථයක්වත් ගන්න දන්නේ නැහැ. එතකොට අපි හිතන්නේ අපි කොච්චර කෙලෙසෙනවද? මම මේ පෙන්නන්නේ කෙලෙසෙන මට්ටම් ටික. ඒ කෙලෙසෙන අයට තමයි නම්බුනාම හම්බෙන්නේ. ඒ කියන්නේ තව කෙලෙසියන් කියන එක. මේවා පේන්න ගත්තම ඔහු මේ සමාජයට එන්නේ නැහැ. සමාජයේ ඉන්න කෙලෙසෙන බව දැනගත්තට පස්සේ සමාජයේ ඉන්නේ කවුද? සමාජයේ ඇති හොඳ මොකද්ද? මේවයි ඇවිදලා ඇති මොකද්ද? ඇහැට රූපයක් පේනකොට හිතෙන් මහා කෙලෙස් තොගයක් පහළ වෙලා කෙලෙස් ටික තනියෙන් ඇසුරු කර කර විකෘතියටපත් වෙනවා නම් ඒක තේරෙනවා නම් ඔහු එහෙවත් යයිද? ඔහුට අමුතුවෙන් කියන්න ඕනේ ආරණ්‍යගතෝවා කියලා. ඔහු කොහොමද ආරණ්‍ය වාසී වෙනවා? කැලේකට යනවා පැත්තකට යනවා. ඒ සැනසෙල්ල දැනෙන්න ගමන් කරව ආරණ්‍යගත වෙනවා. රුක්ක මූලගත වෙනවා. ගහක් මුලට යනවා මේ ඉතිරි ටික කෙලෙස් සම්පූර්ණ නූපදින තත්ත්වය හදා ගන්න. තාම උපදිනවා. කෙලෙස් උපදිනවා. උපදින කෙලෙස් පෙනෙනවා. පෙනෙනකොට පාලනය වෙනවා කියලා ඔහු දන්නවා. එතකොට කෙලෙස් නූපදින දවස මේ මොහොතේ ලැබෙන මේ සැනසෙල්ල මෙහෙමනම් කෙලෙස් නූපදින නම් කොච්චර සැනසෙල්ලද කියලා ඔහුගේ හිත වීර්යවන්ත වෙනවා. ඔහු කොහොමද තෝරගන්නේ ඔතන? අරඤ්‍යගත, රුක්කමූලගත, ශුන්‍යාගාරගත. නිකන් කැලේකට ගියාට ඉතින් වැඩක් තිය කැලේ ගිහිල්ලා කරන්නේ අර ටිකමයි. හොඳ මුවෙක් දැක්කොත් හොඳ මස කියලා හිතෙයි. එතන ෆොටෝ එකක් ගන්න හැඩයි කියලා ෆොටෝ ගහනවා ඒ ඡායාරූප ශිල්පී. හරි හොඳ ෆොටෝ එකක් ගන්න හොඳයි. හොඳට විකුණ ගන්න මාකට්. ඖෂධ පැලෑටි තෝරයි. නිවන් දකින්න හපුවේ නෙවෙයි. ඉතින් මේක තෝරලා මිනිහුට බෙහෙත් ටිකක් දාලා කීයක් හරි හොයා ගන්න පුළුවන් කියලා හිතේ. මමයි හොයාගත්තේ නමක් දාගනි මේකට. කැලේ ඉන්න නොදකපු පොඩි සතෙක් දැක්කොත් ඒ සතා ෆොටෝ අරගෙන මෙන්න මම දැක්කා සතෙක් කියලා ඔය මේ මෙන්න මේ මට්ටමට යනකම් අර දහම නැතුව කැලේට යන භාවනා කරන්න යන කෙනා. චතුරාර්ය සත්‍ය අනාබෝධයෙන් භාවනා වඩන්න යන කෙනා ওই මට්ටමේ ඉන්නේ. එයාලා දන්නවා ඇත්ත කියලා. හැබැයි එයාලා කියන්නේ නැහැ. කියන්නේ නැත්තේ මානෙ නිසා. ඔහු උතුමෙක් නෙවි නිසා ඔහු පිළිගන්නේ නෑ මම නම් කෙලෙසෙන්නේ නෑ කියලා. ඔබ මේ විඥාන ධාතුව මේ සිතක් පහළ වෙද්දී සිතුවිල්ලේ හැඟීම වශයෙන් පහළ වෙන හැඳිරීම වශයෙන් පහළ වෙන ඒ හැඳිරීම මට්ටම නිසා මොනතරම් අපි අසහනයටපත් වෙනවද මොනතරම් ඒවා හොයාගෙන ඒවා විනාශ කරන්න නම් විනාශ කරන්නත් ලබා ගන්න නම් ලබා ගන්නත් නේද අපි ජීවිතේ දැඟලුවේ. දැන් ඉන්නෙත් ඒකට. මීයක් ආවොත් පූසෙත් දාලා හරි අල්ලන්න අපි ඉන්නේ. පූසට ලේනෝ අල්ලන්න නොදෙන්න අපි ඉන්නේ. මේ අපේ මෛත්‍රී ප්‍රමාණය. මధుරෙක් ආවොත් තලලා දාන්න ඉන්නේ. මේ දහම ගැන මේ කතා කරන්නේ. සමාජ ගැන නෙවෙයි. සමාජ ගැන දොඩ නැත්නම් සමාජ ගැන දොඩාවි. අපි දොඩන්නේ දහම. මිස දහම මේ විග්‍රහය මේ කරන්නේ. එතකොට අපි ඉන්නේ මේ පාරවල් හදන්න. පාරවල් නිවැරදිව තියාගන්න. දහමින් එක නයි මේ වයින් අහින් වෙන්න. පියවර අපේ තප්පරේ ආවිස ගෙවි බැරිකම එන බව මතක තබා ගන්න. අදවත් අඩු ගානේ මරණානුස්සතිය වඩන්න කිව්වේ එතකොට තමයි කෙලෙස් අඩු වෙන්න ගන්නෙ. සමත භාවනාව. මරණානුස්සතිය වඩනකොට තමන්ගේ කෙලෙස් උපදින්න තියෙන බලයන් පාලනය වෙනවා. විදසුන් වඩනකොට උපාදාන විදියට දැකලා උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනකොට අවිද්‍යාව දුරු වෙනවා. ඒ කියන්නේ අවබෝධතා ඥානයක් පහළ වෙනවා. අවිද්‍යාව කියන්නේ නොදන්නකම බලවත් වෙනවා. මේ විදියට පොඩ අපිට අවබෝධ වෙන දේ පොඩ භාවිතයට ගන්නකොට පොඩ සැනසෙල්ල දැනෙන්න ගන්නකොට ඒ සැනසෙන කෙනා එයා කොහේ ඇවිදින්නද මොනවා බලන්නද මොනවද අපි මේ ලෝකෙට කරලා සේවයන්කින් ලබාගෙන අපි අවබෝධ කරන් චතුරාර්ය සත්‍ය මොනවද අවබෝධ කරගත්තේ මොහොකින්වත් නොලැබෙන බව තේරෙනවා යාට නේද
පැත්තකට වෙලා මේ මෙනෙහි කරන්න කියලා තමයි සරියුත් හාමුදුරන්ට බුදුන් වහන්සේ දුන්නු අවවාදය. මුගලන් හාමුදුරන්ටත් එහෙමයි. කාශ්‍යප මහ රහතන් වහන්සේටත් එහෙමයි. එදා දහමහද්දී. නේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන්නේ මේ යන්න ලෝකයට පේන්න යන්න මෙහෙම මේ වෙනස දැනෙන්න උන්ගේ පෙරපින් ඇවිස්සෙන්න දැක්කත් ඇවිස්සුණා ධර්ම අශෝක රජුරෝ නිග්‍රෝධ සාමණේරයන් දැකලානේ සංවර වුණේ වෙනස් වුණේ දැකීමෙන් ඔහුගේ සිතේ තිබුණු පෙරපින් ඇවිස්සුණා. එතකොට අස්සජි මහ රහතන් වහන්සේ දැකීමෙන් උපතිස්සගේ පෙර සංසාර පුරුදු ඇවිස්සුණා. බුදුන් වහන්සේ දැකීමෙන් පිප්පිලිය මානවක ඈතදී මගේ ගුරුවරයා අර ඉන්නේ කියලා. ඈත වැඩ හිටි ගසක් මුල වැඩ හිටි බුදුන් වහන්සේ දැක්කලා ශ්‍රද්ධාව මහා බලවත් වුණා. ඒ පෙරපින් ඇවිස්සෙන හැටි. එතකොට ඔබෙත් එහෙම. ඔබ මේ දහම අහනකොට ඔබට නොදැනෙන්න ඔබේ දහම කෙරෙහි ලෙන්ගතුකම බැඳීම දහමට ආසා වෙනවා කියන්නේ පෙර සසරේ පොඩ රැස් කරපු පින් මුළු සසරේ අනන්ත ගණන්. බුදුන් වහන්සේලගෙන් දහම අහලා පුළුවන් කාලවල දහමට කැමැත්ත ඇවිල්ලා ඒ එකතු වුණු පුණ්‍ය බලයන් ටික මේ මොහොතේ ජීවමාන වෙනවා. මේ ඔබට නොදෙනෙන්න. ඔබට නොපෙනෙන්න. ඒකයි ඔබට දහම අහනකොට හිත නිවෙන්නේ. ඒකයි දහම අහනකොට ඉන්න තැනවත් නොදැනියන්නේ. කාලය නොදැනෙන්නේ මේ අකාලික නිසායි. මේ අහන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ කෙලෙස් සිතට ආවත් ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. මොකද ඔබේ පෙරපිනත් ඇවිස්සලා ධර්ම ශ්‍රවණය කරන පිනත් එකට මේ ඔක්කොම එකතු වෙලා වැඩ කරන නිසා. ඔබ නොදන්න රහස් ටිකක් මේ කතා කරන්නේ. එතකොට අපි දැනුවත් වෙනකොට අපිට බුදුහාමුදුරු නැතුව බෑ. බුදුන් වහන්සේ යනු සද්ධර්මය. මොකද බුදුහාමුදුරු දැක්කට නිවන් දකින්නේ නැහැ. දැක්කට නිවන් දකින්නම නම් චින්චමානිකාවල මාගන් දීලත් ඔය දකින්න ඕන. නේද? දැක්ක ගමන් අඟුලිමාලත් නිවන් දකින්න ඕනේ නෑ. ධර්ම ශ්‍රවණයෙන්මයි නිවන් දකින්නේ. දැක්කම සෝවාන් වෙන මහා ඵලවලට එන ඇත්තෝ ඉන්නෝ ඒ පෙරේ බ්‍රහ්ම ලෝක වලින් ආපු සංසාර පුරුද්ද බලවත් අය. ඒ බොහොම සොච්චම. නේද? බුදුහාමුදුරු දැක්කත් අඟුලිමාලේ ලෝගෙන ගියේ මල් පූජා කරන්න නෙවෙයි ඇඟිලි කපන්න. පෙර සසර බල අවසන්න බුදුන් වහන්සේගේ දහම අහන්න මුණා. සමහරු දහම අහලමයි බල ඇවිස්සෙන්නේ. සමහරු දැකීමෙන් සංවර වෙනවා. එතකොට දැන් ඔබ හිතන්න ඔබ කවුද? ඔබ පොයට පන්සලකට යනවා. අඩු ගාණ යන්න ඉඩ නැහැනේ දැන් ඔබ දියුණු සමාජිකනින් හැමෝම කියන්නේ දියුණු වෙහැල්ල කියලානේ. පන්සලකට යන්න ඉඩ නැති කරගත්තේ සංඝරත්නය ඔබ වැළැක්ුවේ නෑනේ. ඔබ දියුණුව වළක්ව ගත්තා. ඔබේ සංසාර විමුක්තිය ලැබෙන්න තිබුණු නිවන ලැබෙන්න තිබුණු පාර වහගත්තා. අනිත් පැත්තට 100% ඇරුණා. දැන් ඔබට අපලයක් ඇවිල්ලා කියලා කවුරු හරි කිව්වොත් ඔබට යන්න තියෙන්නේ පන්සලට බෝධි පූජාවක් තියන්න. එදාට යනවා. ඒ වැඩේ කරලා තවත් පන්සල පැත්තේ යන්නේ නැහැ. අපි ඉතින් කියන්නේ අපිට ඉතින් වෙලාවක් නැතිලු එන්න. ඇත්ත හුස්ම ගන්න එකත් ඉබේ නුනනම් ගන්න වෙලාවෙ මැරිලා ඉවරයි දැන් එහෙනම්. ඒක ඉබේ වෙන නිසා යන්තම් අපි බේරිලා ඉන්නව නැත්නම් අපි හිතලා හුස්ම ගන්න ගියා නම් ඒ හුස්ම ගන්නත් වෙලාවක් කොහොමද නැහැනේ අපිට. බත්කට කන්නේ ෆෝන් එක කනේ ගහගෙන. ඒ තරම් අධිවේග සමාජිකලු ඉන්නේ. මේක කවුරුවත් දීපුව නෙමෙයි මේ ඊළං කෑමක් මේ කරන්නේ. ඇදගෙන නෑමක් කරන්නේ. ඔබ දන්න වචන මේ කිව්වේ. එතකොට මේ දහම අහලා දහම් රසය බලවත් වෙන්න වෙන ඕවා තෑරිලා ඇති. නේ කන තනව සංවර වෙන්න බැරි තත්ත්වයට අපිපත් වෙලා. මහ පොළොට වැඳලා වැඩ පටන් ගන්න කවුරු ගොවියෝ වැඩ පටන් ගන්න උදැල්ලට වැඳලා. බත්පතට වැඳලා ආපු ගොවියෝ අද වඳින්නේ නැහැ. වඳින කෙනා නිවට කමක් වගේ පේන්නේ. එළෝ බත් අට්ටිය ලිපේ තියලා 3 සැරයක් වැඳලා තමයි ගින්දර දාන්නේ. හාල් ටික ලිපේ තියලා එහෙමයි කරේ. දැන් හේවනේ ලැජ්ජයි. හේව කරන ලැජ්ජයි. මෝනින් කියන්නේ නැත්නම් ඒක කරනවා ඒක හරි ශ්‍රේෂ්ඨ වගේ පේන්නේ. අර ගොන් වචනේ. හරි ගැඹීර වචනයක් විදියට පේන්නේ. කිසිම හරයක් නැති වචනේ. මොකු ලැබුණ නැහැනේ මෝනින් කියලා සැනසුනෙත් නැහැනේ කවුරුවත්. බුදු සරණයි කිව්වම සැනසෙන බව අතහැරලා ඒක පිළිගන්නේ නැතුව අතෙන්ට වැටුණා. අන්න අපි ක්‍රමයෙන් දහම දැනෙන්න ඔහු ගමන් කරන්නේ අන්න බුදුන් වහන්සේ ළඟට. බුදුන් වහන්සේ යනු ධර්ම රත්නය. එතකොට ඔබ පෙර නොතිබුණු සංවරකම් ඔබේ ජීවිතේ පහළ වෙනවා. මේ ජීවිතේම අඟුලිමාලගේ ජීවිතේ පරිවර්තනය වුණා වගේ.
මහා දුකක් බාහිරයක් ගැන හිත දුක් විඳපු පටාචාරා ඒ සිතුවිල්ලක්මයි කියා දකින්න පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක්මයි සංඥාවක් විතරයි මේ මතක් වෙනකොට සැමියමලා කියලා මතක් වෙනක හිතේ රූප සංඥාවක් විතරයි කියලා හිතනකොට එහෙම මෙනෙහි කරලා ඉන්නකොට සැමියාමලා කියන එක රූප සංඥාවක් විදිහට දකින්න පුළුවන්කම ලැබුණා. ඒ හිත එනවා. එනකොටම දකින්න මේක රූප සංඥාවක්. මේක උපාදානස්කන්ධයක්. මේක සංඛාරයක්. මෙනෙහි කරලා කියන්නේ අන්න සිහිය පිහිටව ගත්තා. එහෙම සිහිය පිහිටව ගත්තා. පිහිටව ගන්නකොට කෙලෙස් උපන් කෙලෙස් වල බර අඩු වෙනවා. උපදින්න තියෙන කෙලෙස් උපදින වාර ගාන සහ බර එහි අඩු වෙනවා. මේ හැම එකක්ම අඩු වෙනවා. ඒකයි පටාචාර නිවන් දැක්කේ. නැත්තම් සැමියා මරුණු ළමයි දෙන්න මරුණු අම්මා තාත්තා මරුණු පටාචාර කාටවත් කිව්වට උත්තර නෙලැබුණු පටාචාරට. ලෝකේ උත්තර නැහැනේ කොහොමත්. ඔබේ දෙයක් නැතොත් ඔබට උත්තර හම්බෙයිද ලෝකෙන්? නෑ හම්බෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න දැන්වත්. එන ලෝකේ එකම විසඳුමුනේ කාටත් බුද්ධ වචනේ. අපලෙටත් බුද්ධ වචනේ. බෝධි පූජා. අපි ගැන අපි කතා කරන්නේ වෙන රටවල් ගැන දුරට වැඩක් නැහැ නේ අපිට. එංගලන්තයේ ආදර්ශයට අපිට මේක ගන්න බෑනේ. ඒ නිසා අපේ රට ආදර්ශයට ගන්න. අපේ රටේ අතීතය. එදා මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට හිටපු දේවානම්පියතිස්ස මහරජතුමා එදා කැලෑගත උනේ මුවෙක් මරන්න. උන්වහන්සේ කොච්චර බලවත් වුණාද දහම ඉස්සරහ. කොච්චර උන්වහන්සේ දහම රාජ්‍ය බවට පත් කරාද. මේකේ රාජ්‍ය බවට පත් කර කියන්නේ මිනිස්සුන්ට දහම දුන්නා. තේරුණා නේද? අන්නේ තත්ත්වයට ඔබපත් අඩු ගානේ ඔබ එක්කෙනෙකුට මේක කියන්න පුළුව පටන් ගනී. පුරුද්දක් බවට පත් වෙයි. ඔබ නිවෙනවා නම් ඔබ නිවෙන මේ වචනෙන් ඔබ කතා කරයි. අනික් කෙනා බනිද්දී ඔබේ වචනේ පොඩ්ඩක්වත් වෙනස් කරගන්නේ නැහැ. ඔහු බනිනකොට ඔහු ගැන ඔබට පේන්නේ ඔහු කෙලෙසෙන බව. ඔබේ පෙර පවක් ඔබට පළ දෙන බව. ඔබ නිවෙන විදියටයි මේ ඔක්කොම පෙනෙන්නේ. වෙනද පෙනුනේ මට බැන්න කියලා. දැන් පේන්නේ නැහැ. මේ මට බනිනවා කියන්නේ පෙර සසරේ මං අනුන්ට බැනපු එකක විපාකයක් කියලා පේන්නේ. ඔබ නිවෙන විදියට පරිවර්තන වෙලා දහමට අනුවයි පේන්නේ. ඒ බනින කෙනාට බනින්න හිතක් આવොත් මේ ආවේ මහා පාප අකුසල සිතක් කියලායි ඔබට පේන්නේ. මේ ඔබට අනර්ථ කියලායි පේන්නේ. අසුබයක් කියලා පේන්නේ. අවැඩක් කියලා පේන්නේ. දඬුවමක් කියලා පේන්නේ. බුද්ධ වචනේ කෝ ගඩක් කියලා පේන්නේ. හුලක් කියලා පේන්නේ. සැතක් කියලා පේන්නේ. අන්නේ විදියට ඔබ කෙලස් ඔබේ ජීවිතයට එකතු වීම වළක්වන විදියට හිත මෙහෙය වෙයි. මේක ඔප්පු වෙච්ච අය උඩ පැන සතුටු වෙයි. ඒ ඉතින් මහරහතන් වහන්සේලා තේරි උදාන උදම්මනවනේ. මහා කෑ ගහලා කිව්වනේ යටි කුරුකල භාජනේ උඩට හැරෙවුවා වගේ අඳුරට පහනක් දැල්ලුවා වගේ. ජීවිතාන්තයට ඉරේ ගිය කෙනෙක් නිදහස් කරා වගේ. කෑ ගහලා කිව්වනේ. ඇස් නොපෙනුණු කෙනෙකුට ඇස් පෙනීම ලැබුණා වගේ කියලා. ඒ කියන්නේ එහෙනම් එච්චර උතුම් දෙයක් උපමා තියෙන්නේ ඔච්චරයි. ඔබ හිතලා බලන්න. ලෝකයයි ගල් ගහපු ලෝකයෙන් වූ සංග්‍රහ ලැබපු පටාචාර බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා දහම ඇහුවට පස්සේ ලෝකයේ අදත් පටාචාර මහරහත් තෙරණිය කියලා අපි කතා කරන්න නම ගෞරව නාම ලබනකොට අදත් දේවදත්තල නිරේ අද සුප්‍රබුද්ධල නිරේ ඉස්කෝලයක් දැකලා නැති පටාචාරලා කිසා ගෞතමීලා මේ ඒ යුගය තුල නිවන් දකින්නට අපි යුගයටනේ අපි බනින්නේ අපි මේ යුගේ දියුණුව කියලානේ කියන්නේ මේ දියුණු යුගය කියන කතා කරේ මේ දියුණු යුගේ ඔක්කොම අර මොකක්වත් නැහැ අර සීලවන්ත භාවය මේක අහලා බලන්නේ ආදායම් වැඩි වේද කියලා මේක ඇහුවම ආදායම් වැඩි වේද එතෙන්ට යනකම්ම දහම විනාසයි අපි ගාව ඒ සුදුසුකම් පල්ලෙහාටම වැටලා තියෙන්නේ ඒකයි ශාසනය බැබලෙන්න යුගයක් නම් නැවත හොඳ ප්‍රබල කෙනෙක් පහළ වෙලා මේ ප්‍රාතිහාර පාල කරනව හැර බැබලෙන්නෙම නැත 10 දෙනෙක් බැලුවොත් 10ක් කියන්නේ කාටවත් ගැටලුවක් මේ ඒ නිසා ඒ ගැටලුව නැති වෙන්නේ අතනින්ම තමයි ඒවා වෙන දවසක වෙයි දැන් ඔබ තේරුම් ගන්න හොඳට ඔබ ගැන ඔබ හොඳට තේරුම් ගන්න සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය නොවැළෙන විදියට හිත ක්‍රියාත්මක වෙන එක හිතේ හටගත්ත කෙලෙස් අයිති වෙන විදියට ඒවයින් සංකල්ප පහළ වෙලා ඒව ඇසුරු කරමින් ජීවිතයට පව් එකතු කරගන්න විදියට ක්‍රියාත්මක නොවන එකයි සක්කාය සහ දිට්ඨිය කියන්නේ. උපාදාන ස්කන්ධය ඇසුරු නොවන එකයි සක්කාය දිට්ඨියෙන් මිදුණා කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ
කෙලෙස් වල අයිතිය සහ කෙලෙස් වලින් ලෝකයේ දකින්න එක. තේරෙනවද මේ ඇයිද? එතකොට කෙලෙස් වලින් මේ ලෝකය කෙලෙස් ධර්මයන්ගෙන් ඔබේ ජීවිතය මිදෙනකොට සක්කාය දිට්ඨිය නොවැඩෙනකොට ඔබට පේන මන් තුල මේ කෙලෙස් නිසා පවේ අයිතියක් සංසාරේ නැවත දික් කරගන්න අයිතියක් වැඩුණේ නැහැ කියලා අධික සතුටක් එනවා. එතකොට ඔබට බුදුහාමුදුරු ගැන සැකයක් නැත මහ ගෞරවයක් එන්නේ. විචිකිච්ඡාව හිඳෙන්න යන සක්කාය දිට්ඨිය නොවැඩෙනකොට. ඔබ එතකොට සීල වෘත පරාමාස කියන්නේ ඔබ සීලය නිවන කියලා හිතන් හිටපු. ඔබ ගත්ත සිල් පද 2ක් 3ක් 4ක් 5ක්. ඒව නිවන කියලා හිතන් හිටපු ඒ වෘතයන් ගෝ වෘත අජ වෘත වශයෙන් හරක් වගේ හිටපු. එළුව වගේ හිටපු ඒවා අද සීලයක් කියා හිතන් හිටපු විකෘතීන් ඔබ තුලම බොරු කියලා මිත්‍යාවක් කියලා සත්‍ය ඥානය පහළ වෙනවා. අන්නේ සියල්ලගේ මිදුණා කියන්නේ මොකක්ද? දහම ජීවිතයට සම්බන්ධ වෙච්ච එක. ඒ මොහොත තමයි මේ පද තුනෙන්ම කියන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල වෘත පරාමාස. ඔබ මේ තුනෙන්ම ගැලවෙන විදියට හිත පිහිටනවා කියන්නේ උපන් කෙලෙස් ධර්මයන් දකින්න එක. ඒවා අනර්ථ කොට ගලපා බලන එක. එතකොට සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය නොවැඩෙන විදියට කියන්නේ මේ පවෙහි අයිතිය, මේ කෙලෙස් ධර්මයන්ගේ අයිතිය, කෙලෙස් ක්‍රියාත්මක කිරීමේ අයිතියෙන් මිදෙන එක. මේ මට්ටමේ ඉන්න පුළුවන් ඕනම තැනක රස්සාවක් කරන කෙනෙක්, මේ දහම් අවබෝධය තියෙන කෙනෙක්, ලොකු රැකියාවක් කරන තැනක ඇති. පොඩි රැකියාවල් කරන තැන්වලත් ඇති. හැම තැනකම ભેදෙන්තරව කීප දෙනෙක් ඇති. ගොඩක් නැහැ. නියාගටේ පස් පිටක් නේ ගත්තේ. බුදුන් වහන්සේ මොකද මහ පස්තාච්චි උස්සල පෙන්නුවේ නැහනේ. එම නිසා ඒ ටිකක් ඇති. ඒ ටික දෙනා බැනුම් අහගෙන ඇති මිනිස්සුන්ගෙන්. මිනිස්සු බනින ඕම ඉඳලා හරියන්නේ නැහැ. උදාසීන මිනිහෙක් විදියට පේනවා ඇති ඒ අයට. පෞඛාරයාට පේන්නේ දහම ඉන්න කෙනා උදාසීන මිනිහෙක් විදියට. පෞඛාරයාට පේන්නේ දහම ඉන්න කෙනා රට දියුණු නොකරන කෙනෙක් විදියට. හැබැයි මරණයම තමයි ඔවුන්ට තේරෙන්නේ කරගත්ත පව් ටික. අර කෙනාට මරණයක් නෙවෙයි මෙතනින් අජරාමර භාවයටපත් වීමක් විතරයි. මේ කය අතහැරිලා නැවත මැරෙන කයකටපත් නොවන මහා මංගල්‍යකය අජරාමර සාන්ත නිවන. එහෙම නැත්තම් අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව. මේ සතර මහා ධාතු කයෙන් මිදුණු සතර මහා ධාතු ලෝකෙ මිදුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම සියල්ලෙන් මිදුණු උත්තරීතර තැන. ඔහු ඒ සඳහා යන්න තෝරගත්තේ සම්බුද්ධ වචනය අවබෝධ කර ගැනීමත් අවබෝධ කරගත්ත සම්බුද්ධ වචනේ ජීවිතයට පුළුවන් අවස්ථාවල සම්බන්ධ කර ගනිමින් දහම් රසය, තීල ගුණය Taman ජීවිතයට එනකොට දැනෙන සැනසෙල්ල, දැනෙන සැපත ජීවිතය තුලින් දැක්කා අත්විඳා. අන්නේයි ඔහුගේ දහම් අවබෝධය කියන්නේ. ක්‍රමයෙන් ඔහු ජීවිතේ උසස් වෙනවා. ඔහුගේ හැමදේම හරියට කරනවා. අධ්‍යාපනයේ තියෙන ඒවා කෙරෙයි. ඉතින් මොකටද ඉතින් මැරෙන්න ඉස්සෙල්ලා රස්සාවක් කරන්න එපා. අධ්‍යාපනයේ කෙරෙයි. ඒවට මේව බහදාවල් නෙවෙයි. ඒවා නිවර්දිව කරන්න පුළුවන් එතකොට. මේ හැම කෙලෙස් ධර්මයක්ම පෙනිපෙනී ඉන්නකොට කෙලෙස් පස්සේ දුවනකොට ඉගෙන ගන්න එක දැනෙන්නෙත් නැහැ. කියන දේ හෙන්නේ හිත දුවල වෙන දූරංගමන් ඒක චරං. අසරීරං ගුහාසයන්. මේ කය ඇතුලේ හිටියට මෙහෙ නෑ යයි. ඉන්න දැන යයි දන්නෙත් නෑ. අඟහරු ලෝකේ ගයක් හදන්න හිතිලා දැන් හිතේ අඟහරු ලෝකේ පහළ වෙලා. තේරුණා? දැන් මේ ශරීරයේ අශරීරයක් එයිට. මේක ගුහාවක්. මේ ගුහාවේ නෑ. නැහැ කියන්නේ හිතේ උපන් රූපය ඇසුරු කරන එක. උපන් රූපය ඇසුරු කරන එක තමයි උපන් අකුසල් ඇසුරු කරනවා කියන්නේ. ඒ සිතුවිල්ලක් කියලා දකින්න එක තමයි උපන් අකුසල් පහ කරා කියන්නේ. එකම දේ දෙපැත්ත. තැටියට දෙපැත්තක් තියෙන එකම තැටියනේ දෙපැත්ත. හරි පැත්තයි වැරදි පැත්තයි. එහෙනම් එකම සිතේ තියෙන දෙපැත්තක්. සිතුවිල්ල ඇසුරු කිරීමේදී කෙලෙස් ඇසුරු කිරීමත්. ඇසුරටපත් වීමත්. සිතුවිල්ලක් කියා දකිනකොට උපන් කෙලෙස් එවත් රාග දේශ මොහයන් ඇසුර නතර වීමත් කියන අන්නේ සංකල්ප දෙක. අර කාර්ය භාවය එහෙම නැත්නම් නිවන් මඟ සිතුවිල්ලක් කියලා දකින්න එක නිවන් මඟ උපන් අදහස අඟහරු ලෝකේ ගෙවල් හදන්න හිතන එක සංසාර ගමනක්. මේක ඕන කෙනෙකුට දහමේ ඉන්න කෙනෙකුට ඕන කෙනෙකුට කිව්වොත් පව් මේ දහමේ ඉන්න දහම් රසය දැනුණු කෙනෙකුට දැනෙන දෙයක් විතරයි. අනිත් අය ඉතින් මේව නෙවෙයි දහම කියන්නේ වෙන මොනවද ඔය එකක් දහම කියන්නේ.
අනේ කවදා හරි ඉතින් බුදුවරු ලක්ෂයක් බුදු වෙලා හරි තේරෙයි මේක. මේවා ලේසියෙන් තේරෙන දේවල් නෙවෙයිනේ කතා කරන්නේ නේ. අවබෝධ වූ කෙනාට සරලයි. අවබෝධ කරගන්න අපිටත් බැරි කාලයක් තිබ්බා. එතකොට ඔබ හිතන්න ඔබ මේ தත්ත්වයට පත් කරන්න බුදුන් වහන්සේ කෙනෙක් මොනතරම් සසර දුක් විඳින්නේ නැද්ද පාරමිතා පුරන බෝසත්වරු. ඔබ බුදුවරයෙක් ඔබව ගෙනියන්නේ නැහැ. ගෙනාපු බලයට උත්තර දෙන්න බුදුන් වහන්සේ පහළ වෙන්නේ. සහ දහම දේශනා කරන්න මේ භවයේ බැරි නම් ගෞතම බුදුන් වහන්සේ පහළ වුණේ උන්වහන්සේගේ කාලේ බැරි නම් ඊළඟ බුද්ධ ශාසනික නිවන් දකින්න මාර්ග ඥාන දෙන්නේ. නේද? ඒක අහන් ඉදී සමහරු ගස් හොල්ලලා මතකයිනේ. සමහරු උඩ බලන් ඉඳලා සමහරු ඉරියැඳලා. සමහරු නිදාගෙන. මම දෙකක් විතර කියන්නම් ඔක්කොම කවුරුත් තරහ වෙන්නේ. ගස් හොල්ලපු කෙනාගෙන් ගම ආත්ම 500ක් වඳුරු එක්ක කිව්වා. වඳුරු ගතිය දිගටම ආපු ගතිය ඇවිල්ලා මේ ආත්මෙට. කියද්දිත් හොල්ලනවා. දැන් ඔබ කකුල් හොල්ල ඇති සමහරට. නේ? මොකක් හරි හොල්ල ඇති අත් හොල්ල හරි. නිකන් ඒ ඉතින් ඒ සත්ව ගතිය කටුස්සත් බෙල්ල හොල්ලනෝනේ. ඒ වගේ හොල්ල හරි ඇති. මම කිව්ව එකක් දෙයක් කියන්න වැඩි කියන්න ගියොත් ඔක්කොම එපා වෙනවනේ. ඉරියන්ද කෙනා පණුවෙක් කිව්වා 500ක්. ආත්ම 500ක් එක දිගට. ඔන්න බුදුහාමුදුරුවෝ දාම් දෙසද්දි හිටපු අයගේ හැටි. දැන් ඔබත් මෙහෙම නියපොත්ත කොනිච්චනවා. කකුල කහනවා. එතකොට හෙනවද දහම? කකුල කහනවා. රෙදි එහාට මෙහාට අදිනවා. වටපිට බලනවා. දැකලා තියෙනවද ඒ කොරවක්කෝ කෑඳැත්තෝ වටපිට බල ඉන්නවා. එක තැනක් බලන් ඉන්නේ නැහැනේ කෑඳැත්ත. ඌ ගොදුර කොහෙද තියෙන්නේ කියලානේ බලන්නේ. ඉතින් ඔය චරිතේ තියෙන කොට තමයි බුදුන් වහන්සේකින් ආනන්ද හඳුර අවසානයේ අර මොකද වටපිට බැලුවගෙන මේ අතු හෙල්ලුවේ කවුද කියලා ඇහුවා. ඉරියන්ද කෙනා මොකද කියලා ඇහුවා. එතකොට බලන්න අපිට දහමවත් අහන්න අපි තුල ඉඩක් නැහැනේ. එක්ක අතක් කොල්ලන්න හිතෙනවා, එක්ක කලිසමක් අදින්න හිතෙනවා, එක්ක සරම හදා ගන්න හිතෙනවා. ඔබ ආවේ ඉතින් එහෙම නැතුව ඉන්න පුළුවන් දෙදී. එහෙම නෙවෙයි ඔබ අහලා තියෙනවා තමන් දහම අහනකොට තමන් ඉන්න ඉරියව්ව පවා අමතක වෙනවද හරියට සද්ධාව ආපු දවසට. කයෙන් සිතෙන් තුනෙන්ම මිදෙනවා. අහන් ඉද්දි රහතන් වහන්සේලා පහළ වුණේ. වාඩි උනේ ගිහින් නැගිට්ටේ රහතන් වහන්සේ කෙනෙක්. නැද්ද? දැන් සරියුත් අපි කෝලිත උපතිස්ස දෙනම සමග 250ක් ආවා. මේ අය ධර්ම ශ්‍රවණය කළා ඒ වෙලේ ගිහියෝනේ දැන් වාඩි වෙන්නේ. නැගිට රහත් වෙලා. සිවුරු ඇඳගත්තා. නේද? හොඳට බලන්න මේ ඇත්තද නැද්ද කියලා. එහෙම තමයි මේක වෙන්නේ. එහෙම හෝ එතෙන්දි ධර්ම ඥානය ඒ වෙලේ රහත් නුනොත් සියලු කෙලෙස් උපදින ශක්තිය නැවති වුණොත් රහතන් වහන්සේ. නැවතුනේ නැතුව උපදින කෙලෙස් පේන බලය ස්ථිර වුණොත් අනාගාමි කෙනා. ගමන නැවත්ත ගත්ත කෙනා ගමන සිද්ධ නොවන. හැබැයි පටන් ගන්න හැදෙනවා ගමන සිද්ධ වෙන්නේ නැහැ. නාගාමි ආපු ගමන් ඉවරයි. සංසාර ගමන අවසන්. සෝවාන් සකෘදාගාමි කෙනා උපදිනෝ කෙලෙස් පේනවා. කෙලෙස් වලට පහර දෙමින් සිටිනවා. යුද්ධ කරන කෙනා දෙන්න. ඉතින් මේ අහන් ඉද්දි හැදෙනවා වගේ අය. ඉතින් ඔබ දන්නවද මේකේ තියෙන ආනිසංස මොන හැමදේම හරියනවා. කරන දේ හරියනවා මාර්ගින්න කෙනාගේ. මේ විදිහින් ඔබට කවදා හරි තේරෙයි නේද? අපි මන ශනිකව ගන්න නේද? බුදුන් වහන්සේ උපමාවට ගත්තේ කිරි දෙව් ගමන් කිලිටු වෙන්නේ නැහැ. ටිකකින් කිලිටු වෙන්නේ. ඒ වගේ කර්ම මිනිස්සු පව් කරනවා ඒ වෙලේ පළ දෙන්නේ නැහැ. පළ දෙන වෙලාව වෙනකන් අර කිරි කිලිටුනේ නැතු වගේ කාලේ තියෙනවා. මහා කර්ම එන වෙලාවට පළ දෙනකොට ඇඬුවා කියලා හරියන්නේ නැහැ. පළ දෙනවම තමයි. ඉතින් ඔබ අදවත් තීරණය කරගන්න. දහම දිගේ යන පින්වත් පිරිස නම් ගොඩක් සතුටු වෙයි මේ දහම් අවවාද වලින්. මේ අවවාදයක් නේ. අවවාදය තමයි අවබෝධය වෙන්නේ. අවබෝධය තමයි භාවිතය වෙන්නේ. භාවිත තමයි ඵලයට යනකම් මාර්ග ඥානෙ වෙන්නේ. එතකොට දහම් අවවාදයක්. සූත්‍රයක් කියන්නේ අවවාදයක්. මෙහෙම ඉන්න කියලා කියන එක. මෙහෙම ඉන්න එපා කියන එක. මෙසේ නොකළ යුතුයි. එහෙනම් නොකළ යුතුයි කියන එක තමයි කළ යුතුයි කියන දේත් ඒකමයි. දැන් ඔබට හරි පුදුමයක් ඇති මේ උත්තරේ නේ එකේ දෙකක් තියෙනවා. මේ ඔබට කියනවා අසවලා මගේ හතුර. අසවලා හතුර කියලා හිතන්න එපාලු. ඒක සිතුවිල්ලක්. එපා කියන එකයි කරන්න ඕන එකයි ඒක නැද්ද? කරන්න ඕන එක එහෙම හිතන එකමයි. සිතුවිල්ලක් කියලා හිතන එකමයි. උපාදානස්කන්ධයක් මේ දුකේ පහළ වීම කියලා හිතන එකමයි. නේද? කරන්න කියන්නේත් එහෙම හිතන එක නේද?
ඒකේ තියෙන්නේ මොකද්ද? හතුරා කියලා හිතන්න එපා කියන එක නේද? එපා කියන එකයි කරන්න කියන එකයි තේරෙනවද දන්නේ අපි මම හිතන්නේ උගත් නිසා තේරෙනව කාටද? උගාක්ම උගත්නේ අපි. මොනයි උගත්? වතුර පුරවපු භාජනට ගල් ගෙඩියක් දැම්මහම අර කපුට ගල් දාලා වතුර බොන්න හැදුවා කියන කතාව වගේ තමයි ගලේ බරට වතුර එළියට ගියා. ඇඳුන් නැතුව දිහුවා ඉතින් මිනිස්සු. එයා තමයි අපේ මුදුන් මල් කඩ වෙලා තියෙන්නේ. බුදුහාමුදුරු නෙවි. කිසිම අර්ථයක් නැන චිත්‍රය අර මොනාලිසා චිත්‍රය තමයි බුදුහාමුදුරට වඩා ඉහළින් ගහලා තියෙන්නේ ගෙවල් වල. නේද? සල්ලි දෙන බඩ තියෙන රූපේ තමයි බුදුහාමුදුරට ඉහළින් තියලා තියෙන්නේ සල්ලි කාසි දාලා. වෙච්ච විපාක හිතලා බලන්න කොච්චරද කියලා. බුදුහාමුදුරුව අමතක කරපු ප්‍රමාණයක්. දැන් මේ යුගයේ මහා පරිවර්තනයක් කාලගුණයේද ලෝකෙද ව්‍යසන විපත් තියෙද්දි අඩු ගානේ දහමර නැඹුරු වෙන පිරිස බලන්න. විශාලා මහනුවර බුදුන් වහන්සේ වඩිද්දි විශාල මේව නැවතුනේ. වැඩියට පස්සේ නෙවෙයි වඩින්නට පෙර. උන්වහන්සේ මග වඩිනකොටම සියල්ල වෙනස් වෙලා ඉවරයි. නැද්ද කියලා බලන්න. දැන් ඔබ සීලවන්ත වුණොත් මාමුතු දෙයක් සීලවන්ත වෙනවා කියන්නේ ගේ දොර දාලා යන එක නෙවෙයිනේ. සීලවන්ත වෙනවා කියන්නේ ඔබේ හිත සුද්ධ කරගන්න එකනේ. සීලේ නැහැ කියන්නේ හිත අපිරිසිදුයි කියන එකනේ. සීලවන්තයි කියන්නේ සිත පිරිසිදුයි කියන එකනේ. සිත පිරිසිදු වීම පටන් ගන්න තැන සෝහන් මාර්ගයනේ. සද්ධර්ම ශ්‍රවණයනේ, දහම් ඇසනේ. දහම භාවිතා වෙන තැනනේ. එතෙන්ට ආපු ගමන් මේ ඔක්කොම එකට සිද්ධ වෙනවා. ඔබ ගැලවෙනවා. අපි දැන් ඕන තරම් ඉන්නෝ සීලවන්තයෝ මේ කොරෝනා අස්සේ ඉන්නෝ. කොරෝනා ලෙඩ්ඩු අස්සේ ඉන්නව මොකක්වත් නැහැ. අහන්න එපා කවුද කියලා. දන්නව දනිති. මේ දෙන්නට කියලා වැඩක් නැහැ නේ. මේ දෙන්න දන්නව. අහන සෝහසක් කවුරු හරි දන්නව ඇති. ඔබේ ආරක්ෂාව සීලය බව බුදුන් වහන්සේ දේශනා කළේ. ඔබේ ආරක්ෂකයා ඔබේ සීලය. ඔබේ සීලය කියන්නේ ඔබේ සිත සුද්ධ කර ගැනීම. බොරු සීලය නෙවෙයි, හොර සීලය නෙවෙයි. සීල උත පරාමාස ගැන මම කියේ ඒක නෙවෙයි. ආර්ය සීලය. ආර්යකුගේ සීලය වෙන්නේ හිත සුද්ධ කිරීම. පිටින් කියව ඉන්නක නෙවෙයි, වාචාලය වගේ කියවන එක නෙවෙයි. අන්න එතෙන්ට එනකොටම ඔබ මේ සියල්ලකින් ගැලවෙන බව ඔබේ කයේ අධික බලයක් බල ධර්ම සකස් වෙනකොට ආයුරාරෝග්‍ය සම්පත්තිය ගැන දේශනා කර බව මතක තියාගන්න. ආයුරාරෝග්‍ය සම්පatti, සග්ග සම්පatti මේ ස්වර්ග සම්පatti ලැබෙනකොට ආයුරාරෝග්‍ය නිරෝගී සම්පatti ලැබිච්ච බව මතක තියාගන්න. ඔබ ලෙඩ වුණාම ඔබේ ලෙඩ හොඳ වෙන්නේ නැත්නම් ඔබ කරන්නේ මරණාසන්න වෙලාවේ පිරිත් කියන්නලු. ඉතින් මැරෙන වෙලාවට මොකද පිරිත් කියන්නේ? ඉස්සෙල්ලා අහගත්තම ඉවරයිනේ. මැරෙනකොට අර ලෙඩ ඇඳේ එල්ලලා කැසට් එකක් ගිහිල්ලා පිරිත් දානවා. එතෙන්ට දාලා බුදුදහම. ඒ ජීවිතෙදි ඇහුවේ නැත්තේ. අපි යොමු කරලා නැහැ. අන්න ඒක මේ කරන්නේ යොමු කරන්නේ. ඔබ ජීවත් වෙද්දි මේ දහම අහලා දහම හැමතිස්සෙම අහනකොට ඔබේ ජීවිතේ ඔබට නොදැන්නයි ඔබේ ප්‍රශ්න නැති උනේත් එන්න තියෙන ප්‍රශ්න නේන්නෙත්. නූපන් අකුසල් නූපදින්නේ. කියන්නේ එන්න තියෙන අකුසල් සිත් කියන්නේ විපාක සිත් හෝ ඔබ තව පව් කරන්න උදව් කරන ධර්මයන් නේන්නේ මේ දහම අහන නිසා. ඔබ දහපු වචන මං ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරන විතරයි කරන්නේ. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ අසමසම විතරාගී තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පොඩ්ඩක් හරි කෙලෙසුනොත් මට ඒ විපාකයිති. එම නිසා හරි බයයි. මට ඕන විදිහට කතා කරන්න බෑ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානස්කන්ධේ දුකයි. එහෙනම් දුකයි කියලා ඔබ දකින්නම ඕන සිතුවිල්ලේ තියෙන කෙලෙස් දහරාව. ඒ ඔබට අනර්ථයක් කොට ගත්තේ. කැවුමා කියලා කතා කරන නිසා කැවුම් මූණක් ආවේ එහෙම ඇහුන නිසා නම් බෝධිසත්වාත්මෙදී ඔබ ඉතින් දන්න ඕනේ නාට්‍යත් බැලුවනේ කුසපභවති හරි ලස්සනයි. සල්ලි දීලා ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒක නෙවෙයි. අපි සල්ලි දීලා මේ නාට්‍ය බැලුවේ. නාට්‍ය ගහන්න නෙවෙයි තිබ්බේ. නාට්‍ය ගැහුවට කවුද බැලුවේ? බැලුවේ මොකද? නාට්‍යයක් නේ. ඔබ ජීවිතේට මේ චරිතාදර්ශ ගත්තද? ගන්න බැරි නම් මේවෙන් ඇති වැඩේ මොකද්ද? එතකොට කුස ජාතකයේ කියන්නේ මෙහෙම කතා කරන නිසා කැවුම නිසා මූණ කැවුම් මූණක් වෙච්ච හැටි. කර්මයේ පළ දෙන තුරු කැවුමක් වෙලා තිබුණු හැටි මූණ. ඊට පස්සේ කර්මයේ අවසන් වෙද්දී දේව ශරීරයක් ලැබෙන හැටි. බෝසත් ආත්මෙදී. එන්න දැන් ඔබ කරන පව ඔබ මේ කරගන්නේ. 550 ජාතකයේ බොරු කියන්නේ පව් කරනට කැමති මිනිස්සු. 550 ජාතකයේ පොඩ්ඩක් කියවලා බලන්න. ඊළඟට ඒකේ තියෙන බෝධිසත්වයන්ගේ චරිත ආදර්ශ තුල මේ බුදු වෙන ආත්මේ 16ක් පළ දුන්න කියලා බුදුන් වහන්සේ කියන්නේ මගේ කයට 16ක් පළ දුන්නා.
මොනවද ඉතින් ඊට වඩා කතා නේද? මුගලන් හාමුදුරට හොරු ගැහුවා කුණ්ඩ දාන හාමුදුරගේ පස්සේ කාන්තා රූපයක් මැවෙනවා. දඬුවමට. මිලක්ක තිස්සට වතුරනේ පෙනියනවා. ඉතින් මෙච්චර දහම දන්නවා අපිට අවස්ථාවට ගලප ගන්න ඥානෙ නෙමදි. අපි විභාගයට ප්‍රශ්නයක් අහුවනම් වතුර පයිටි වල කකුල් දාම පාඩම් කරලා ලිව්වා කොහොමද ලියලා පාස් කට්ට ගත්තා. හැබැයි ඔබට මෙච්චර දහම් පරියායක් මෙහෙම දහම් කරුණු ටිකක් ඔබේ හිතට කෙලෙසෙන වෙලාවට ගලපලා ඔබට ඒකෙන් පව නොකර ඉන්න සුදුසුකම වශයෙන් මේ දහම් අවවාදයක් වශයෙන් ඔබට ලැබුණේ නැහැ. අන්න ඔබ කරපු ලොකුම පාපේ ඒක. වෙන මොකුත් නෙවෙයි. එතකොට මිලක්කතිස්ස කටවරද්ද ගත්ත නිසා මුවෙකුගේ මස් කාලා ඒ දඬුවමට වතුර නෙපෙනි ගියා නම් කර්මයේ තියෙනකන් එහෙමයි. කර්මයේ විපාකෙන් ගැලවෙන්න ධර්ම ශ්‍රවණය කරන්න කිව්වේ. සියලු සතුන් නිදහස් කරන්න කිව්වේ. අපි දැන් නිදහස් කරන්නේ ආහාරයට ගන්නවා. හරි සතුටුයි. ඒකයි මේ වැඩි වෙන්නේ කොරෝනා. කෙලින් අපි කියන්න ඕනේ කියලා ඉවරයි. තවත් ආයෙමත් කරලා හැමදාම පොඩි උන්ට වගේ මේක කියන්න කන්න එපයි. ලෝකේ එන දියුණුයිනේ දැන් ඔය බලමු ඉස්සරහට දියුණුව. දැනට දියුණුයිනේ. මොනවද ඉතින් ඇංගිලි ඉන්න ඔච්චරයි. නාහේ බැඳගෙන. අස්පයා නාහෙට මොකද දාගෙන වගේ නාහෙ බැඳන් මූණක් බලන්න බෑ කව මොකෙක් ආවත්. මොන මිනිහෙක් ආවත් හොයාගන්න බෑ. ඕන විදියක ඉන්න පුළුවන් දැන්. ඒ සමාජය අපි හදාගත් එකක්. අපි දහමෙන් ඈත් වීමත් එක්ක ආපු දඬුවමක්. අපිට හොඳට අවස්ථාව ලැබෙන සුනාමි ඇවිල්ලා ඉස්සෙල්ලා. මේ කියන්නේ දහමට එන්න පාර. දැන්වත් හිතන්න කියලා කියන. අපි ඒ කාලේ සුනාමියට බය වෙලා දාන දුන්න හොගාලා පළවෙනි අවුරුද්දේ සැමරුම හොඳට කරා. ඕන එකක් අමතක වෙලා යනවා. දෙවෙනි අවුරුද්ද නිකන් පාටියක්. තුන්වෙනි අවුරුද්ද සැනකෙලියක්. හතරවෙනි අවුරුද්ද කරන්න ඕන නිසා කරනවා. නේද? ඒ විපාකයෙන් ඒකෙන්වත් තේරුම් ගන්න අපි උත්සාහ කරේ නෑ මේ සංසාරේ මොනතරම් බියකරුද? අපිට ඕන විදිහට ජීවත් වෙන්න බෑ නේද? අපේ පව අපිට ඇඟ ඇතුලේ තියෙන පින්පව් දෙක මත සසරේ රැස් කරලා තියෙන පින්පව්නේ අපි. මේන් බාහිර ලෝකේ පව බලවත් වෙද්දී අපේ ඇවිස්සෙන්නේ පව. බාහිර ලෝකේ ගුණවන්තයෝ පහළ වෙද්දී අපේ පින ඇවිස්සෙන්නේ. එහෙනම් සක්විති රජෙක් ඉද්දී අපේ පින ක්‍රියාත්මක වෙන යුගය. බාහිර ලෝකේ පින නැති කල අපේ ඇවිස්සෙන්නේ පව. ඒක නිසා ලෙඩේ ළඟට එන්න ඕනේ ලෙඩෙක් එන්න ඕනේ ඉතින් ගියත් හදෙනවා. හැදුණු කියලා දැනගන්න වෙන්නේ මැරිලා වැටුනම. මේ ලෝක ආදර්ශය දෙන්න ඔබට මම කියන්නේ. ධර්මඥාන පාල කරගෙන හිත සුද්ධ කරගෙන සුද්ධ කරනකොට ලේ ධාතුව පිරිසිදු වෙනවා ලේ ශක්තිමත් වෙනවා. ඌවලදී ප්‍රතිශක්තිය කියලා කියන්න එපා. ඔබේ ගුණය කියලා කියන්න ඕනේ මේක එක්කිනා කියපු නම්. මේ වටේ ශක්තියක් ඒක තමයි සීලය. මේ ශාසනයේ තියෙන ශක්තිය සීලය. ආයවන්නෝ සුඛම් බලං. කොතන ප්‍රතිශක්තියක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. දුකට වේදානෝ නේද? සියල්ලටම උත්තරේ දහම. අවසානයේ එතෙන්ට එන්නේ කවුරුද? නේ? ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමුච්චතු. ඉතින් මේ ඔක්කොම අපි මතක තබා ගත යුතුයි මේ කාලේ බොහොම අමාරු සහ දුෂ්කර සහ සැනසille සතුටේ ඉන්න බැරි යුගයක්. කොහෙන් කොතනින් ඒද දන්නේ නැහැ. ඒ නිසා යන්නේ කිට්ටුවකින්වත් යන්න බයයි. රියන් එකමාරේ ඉන්නත් බයයි. අවසානයේ නාහෙට දෙකක් දා ගන්නලු. තාම හෙට අනිත් දෙක පහක් දාන්න දාලා උස්ම නොගෙන ඉන්න කිව්වොත් ඒත් ඒක කරන්න වෙනවා. ඉතින් අපි සීලවන්ත නම් සීලවන්තයාට මේ සියල්ල ආයුරාෝග්‍ය සම්පත්තිය බව අද හොඳට තරේ මතක තබා ගන්න මේ අහන දෙන හැම දෙනා. එතකොට මේ සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් සකස් වෙන තමන්ගේ හිත කය වචනය ඔබට ඕන විදියට නෙවි සකස් වුනේ සංඥාවට අනුව හිතේ හටගත්ත හැඳිරීමට අනුව අර මිනිහා ගමරාල හතුරා ඔබට පේන්නේ එහෙමයි. එළියේ යන මිනිස්සයාට ඔබේ හිතේ හටගත්ත සංකල්පය ගමරාල හතුරා. දැන් ඔබේ හිත කය වචනේ වැඩ කරන්නේ මොකකට අනුවද? ඔන්න ඔය සංකල්පයට අනුව. රූප සංඥා ලෝකේ, රූප සංචේතනා ලෝකේ, රූප තණ්හා ලෝකේ, රූප විතක්කෝ ලෝකේ, රූප විචාර ලෝකේ මහා සතිපට්ඨාන සූත්‍රය. මම ওই ටික සිංහලෙන් ඉස්සෙල්ලා කිව්වේ දැන් කිව්වේ පාලි.
රූප සංඥා ලෝකයේ සංඥාව තමයි ලෝකය කියන්නේ. රූප සංඥා ලෝකයේ රූප සංචේතනා ලෝකයේ ඔන්න ඒක චේතනා වුණා අරමුණු බවටපත් වුණා. රූප තණ්හා ලෝකයන් තණ්හාව කියන්නේ ඕක. ওই රූපේම තමයි. ওই රූප නිසා පහළ වෙන කෙලෙස් ධර්මය. රූප විතක්ක ලෝකයේ අරමුණ වුණා. ਵਿਚාරය ඔබේ එහි හැසිරීම බවටපත් වුණා. දැන් ඒක තුල ඇතිරෙනවා. ඒ අරමුණේ හැසිරෙනවා. ඒක මොකද්ද මේ පව් කරන හැටි කියන්නේ? භවයට වැටෙන හැටි කියන්නේ. අවිද්‍යාව තුළ ජීවිතේ තියෙන හැටි කියන්නේ. එහෙනම් ඔබට අද හිතන්න පුළුවන් වුණොත් අද මේ සරල දේ මේව ඔබ දැනගත්තත් නැතත් ඔබ මෙන්න මේ පොඩි වචනේ හිතනකොටම මේ ඔක්කොම වෙනවා. මේක සංකල්පයක්. ඔබට පේන කෙනෙක් අර ගමරාල මගේ හතුර කියලා ඔබේ හිතේ තියෙනකොට ඔබ හිතනවා නෑ මේක සිතුවිල්ල. මේක සංස්කාර ධර්මයක්. මේක අනාත්මීව පහළ වූ හේතුඵල ධම. මේක පටිච්චසමුප්පන්න දෙයක්. මගේ දෙයක් නෙවෙයි. සංකල්පයක පහළ වීම. කියලා හිතනකොට මොකක් ගැනද ඔබ කතා කරේ? පව හඳුනගත්ත කෙනෙක් බවට පත් වුණා. පවෙන් මිදෙන කෙනෙක් බවට පත් වුණා. සසරෙන් ගැලවෙන කෙනෙක් බවට පත් වුණා. දහමේ හැසිරෙන කෙනෙක් බවට පත් වුණා. මාර්ගඵල ලාභියෙක් බවට පත් වෙන සුදුසුකම ලබාගත් කෙනෙක් බවට පත් වුණා. පොඩ හිතන්න අද. සරල දෙයක් නේද දෙයියනේ හිත සුද්ධ කරන එක කොච්චර සරලද? ඕන තැනක ඕන විදියක ඕන ඉරියව්වක පුළුවන්. පුරුදුණු කෙනාට ඉරියව්වක් මේට නැත. නේද? මෙහෙම ඉන්න කියලා සිහිය පිහිටවනවා කියන්නේ මේ අදාළ ධර්ම ඥානය අවස්ථාවට ගැලපෙන එකමයි. මං හිතනවා දැන් ඉතින් තේරෙනවා කට්ටියට මේ බොහෝ කාලයක් අහන් හිටියනේ මේ දහමද මේ ලේසි නෑනේ. ශ්‍රී ලංකාවේ අපි අත්තකුරු ලියවද්දී කවද්දි මේවා කියලා බුදු සරණ කියලා පිරිස් කියලා අපිට නම් පටන් ගත්තේ. මේ ඉස්කෝලේ යද්දී එහෙම වැඳලා ගියේ. දැන් අපිට වඳින්න තියෙන්නේ රූපවාහිනියට. උදේට යද්දී වැඳලා යන්නේ රූපවාහිනියට. රැයට නිදා ගන්න යන්නේ රූපවාහිනියට වැඳලා. බුදුහාමුදුරු ඉද්දි බුදුහාමුදුරු නෙවෙයි වඳින්නේ. හෙට උදේ හමුවෙමු කියලා නිදාගෙන යනවා. මුදට බලන්න අපි කොච්චර වෙනස් වෙලාද. දැන්ලු දියුණු යුගයේ ඔව්. මේ දියුණුව ගැන තමයි කිව්වේ. බුද්ධම දියුණුවේ නේද? සංස්කාර ධර්මයන් අපේ හිත කෙලෙසුණු බව අපට දැනගන්න බැරි බව අපිම ලබාගත් පෞකාරකම. සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධහන ශාසනං සිත සුද්ධ නම් එයයි බුදු සසුන. නේද? දලදා හාමුදුරු පැහැර ගන්න ආපු සුද්ධ කියන නමටත් අකමැති. සුද්ධන්ට අකමැති. සුද්ධ මේක පැහැර ගන්න එනකොට අපේ සංඝ රත්නයේ සිද්ධ වුණා ගල් කටාරම් වල හංගන්න නේද වංගඩිය ඇතුලේ හංගන්න මොනතරම් උන්වහන්සේලා මේ කැපකිරීමක් කරාද දලදා වහන්සේ රැක ගන්න. එක තැන් වලට අරන් ගිහිල්ලා නේ. උන්වහන්සේලා ශාසනය පවත්වන කොඩි පවා කඩලා දෙමු. කොඩි උස්සද්දි කොඩි පව ගලවන මේ මහා විරු සංගරුවන. ඒ ඔබට මේ දහම හදලා තියන්නේ සංඝරත්නයේ මේ කැපවීම කර. මේක නැහැ නැත්තම් අද අපිට. ත්‍රිපිටකයේ පැහැරගෙන යද්දි හංගගත්ත සංගරුවන හිටියා. කැලෑබද ප්‍රදේශ වලට පැනලා ගිහලා දාන්නේ නැතුව කන්න නැතුව කැලෑ ගෙඩි කාලා මේක හංගන් හිටපු සංගරුවනට පින් සිද්ධ වෙන අද අපි මේ කතා කරන්නේ. එම නිසා මේ බුද්ධ වචනේ සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසන කියන බුද්ධ වචනේ තියෙනවා. ඔබට ඔබ පේනවා. දැන් ඔබට ඔබ පේන්නේ නැහැ. නොපෙනෙන තැනට කියන්නේ අන්ධයා කියලා. නොපෙනී කෙලෙස් ඇසුරු කමිට කියන්නේ බාල වැඩ කියලා. එහෙනම් අන්ධ බහල කියන්නේ ඔබේ ජීවිත ක්‍රියාව. ඔබේ සහ මගේ ජීවිත ක්‍රියාව. අන්ධ බාල උපදින දෙයක් නිසා අනාත්මයේ උපදින ධර්ම නිසා ජනනය වෙනවා කියන්නේ පහළ වෙනවා ප්‍රත්‍යක්ෂණ කියන්නේ මේ බහුල පහළ වෙන දේ ඇසුරු වෙන නිසා අන්ධ බාල ප්‍රත්‍යක්ෂණ. දැන් මේක දකින්න ගත්තට පස්සේ දකින්නවා කියන්නේ දහමම ඇසුරු වෙනවා. එහෙනම් කල්යාණ කියන්නේ දකින්න බව. දහම අහපු බව. අහපු නැති කෙනෙකුට පේන්නේ නැහැනේ දැනගන්න විදියකුත් නැහැනේ. එහෙනම් අහපු නිසා කල්යාණයි. කල්යාණ ප්‍රත්‍යක්ෂණ. ඒ ප්‍රත්‍යක්ෂණ කියන්නේ කෙලෙස් පහළ වෙන බව. පහළ වෙන බවම දකින්න නිසා. කෙලෙස් පහළ වෙනවා එය දකින්න දන්න. අසා දැනගත් නිසා කල්යාණ ප්‍රත්‍යක්ෂණ. අන්න ඔහු තමයි ආර්ය භාවයට පත් වෙලා මේ භවය ඉවර කරන්නේ. ඒතකොට අන්ධ බහල ප්‍රත්‍යක්ෂණ කියන. තමාගෙන තමා නොදන්න. තමාගේ හිත ගැන තමාට නොපෙනෙන සහ දැනගන්නට ක්‍රමයක් නැති. ඒ හිතේ තියෙන රාග දේශ මොහ නිසා පව් කරන බාල වැඩ කරන අසේවනාච බාලාන. මෙතන අන්ධ බාල වැඩ කෙලෙස් ධර්මයන් පාප ධර්මයන් අකුසල ධර්මයන් ලෝකයා අකමැති ධර්මයන්
අපි ඇසුරු කරයි නම් මන්ද බාලයි. ඔබ මොනතරම් පව් කරත් ඔබට ගැලවෙන්න පුළුවන් නේ දැන්. ඒ සිත සුද්ධ කරපු ගමන ඉවරයි. සංසාර ගමන ඉවරයි. නැත්තම් ඉතින් ඒ පවුනේ අපි ඊළඟ තැනට යනවා කියන්නේ කරපු පෙම් පවුද කරන් යන්නේ. ප්‍රතිසන්දියේදී ප්‍රේතෙක්ද යකෙක්ද තිරිසනෙක්ද කොහෙද මේ ප්‍රතිසන්දි වෙන්න දෙන්නම එපා. ඔබේ ආර්ය භාවයටපත් වෙන්න. මේ ධර්ම අහම්මස පහල කරගෙන සිතක් පහල වෙනකොටම දකින්න මේක සිතක්මයි. මේක ජීවිතයක් බවටපත් වෙන්න දෙන්න එපා. කෙලෙස් ධර්මයන් ජීවිතයත් තුළ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා. කර්මයට අනුබල දෙන්න එපා. പ്രേත වස්තු කියවන්න. මහා වටින දහමේ යන අයට පුදුම ආදර්ශයක් പ്രേත වස්තු. විමාන වස්තු කියවන්න. ඔවුන් උසස් තත්ත්වයටපත් වෙලා තියෙන දෙවියෝ බවටපත් වෙලා තියෙන මොන වගේ හොඳ වැඩ කර නිසාද කියලා. මොන වගේ වැරදි වැඩ කර නිසාද කර්මයට අනුබල දුන්නු නිසා പ്രേතය වෙච්ච හැටි. මම ඒව කියන්න කාලය ගත කරන්නේ නෑ මාර්ගය පමණක් දොඩට නිසා. ඔබ කියවන්නේ. ඒ පොත බෞද්ධික ගාව තිබිය යුතුම පොතක් තමයි പ്രേත වස්තු විමාන වස්තු සහ 550 ජාතකයේ ධම්මපදය. ඒකාන්තෙම තිබිය යුතුයි. පිරිත් පොත මේ ටික අපි ගාව නෑ. මොනවද දැන් අපි ගාව තියෙන්නේ? නම් කිව්වොත් නඩුදා. එම් නිසා කියන්නේ. අපි ගාව අත්පොත් වල තියෙන වෙන පොත්. අපිට බුදුහාමුදුරුවෝ හැම පැත්තෙම ඈත් වෙලා. පොත් වශයෙන් ඇසුරු කරද්දී බුදු පියාණන් වහන්සේගේ දහම ඇසුරු ඈත් වෙලා. පණිවිඩ වශයෙන් අපි අහද්දී දහම් පණිවිඩය අපිට ආන්න නැහැ. දැන් ඔබ පරිවර්තනය විය යුතු කාලයමයි. ඔබේ හිත පෙනෙනකොට ප්‍රබස්සර මිදම් බික්කවේ චිත්තං. මේ සිත ප්‍රබාස්සර වෙනවාමයි. තංචකෝ ආගන්තුකේ උපක්කලේසි උපක්කලිට්ටං. ආගන්තුක වෙන කියන්නේ ආගන්තුකය කියන්නේ ඉඳලා එන කියන එක. ආගන්තුකය කියන්නේ නන්න හඳුරන කෙනයි කියන එක. නැත්නම් නෑනේ. තංචකෝ ආගන්තුකෝ වෙන. තංචකෝ ආගන්තුකේ උපක්කලේසි. උපක්ලේශ කියන්නේ උප කියන්නේ දෙවෙනි වූ. දෙවෙනි වූ පහළ වෙන නිසා රාග දේශම. උපක්ලේශි උපක්කලිට්ටං. මේවයින් කිලිටි වෙන නිසා සිත. සිත ප්‍රබාසරයි. එහෙමනේ බුද්ධ වචනේ. තංචකෝ ආගන්තුකේ උපක්කලේසි උපක්කලිට්ටං. දැන් ඔබට පේනවා ඇති එහෙනම් ඒ වෙලාවට එන්නා වූ හැඟීම නිසා සංකල්ප නිසා රාග දේශ මොහයන් පහළ වුණාම ඒවයින් අපේ හිත කිලිටු වෙනවා. මෙන්න මේකෙන් හැසිරීම නිසා එහි පවේ අයිතිකාරය බවට ඔබපත් වෙනවා. එය දැකීම නිසා කෙලෙස් දැකීම නිසා පහළ වීමෙන් උපතින් කෙලෙස් උපතින් වසලයක් වෙන්නේ නැත. නජජ්ජා වසලෝ හෝති. මම නිවන් දකින්නවා කියලා හිතුවට නිවන් දකින්න කෙනෙක් වෙන්නේ නැත. නජජ්ජා හෝති බ්‍රාහ්මණ. උපතින් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැත. කම්මනා වසලෝ හෝති. ක්‍රියාවෙන්මයි අයිතියෙන්මයි කෙලෙස් ඇසුරු කිරීමෙන්මයි වසලයක් වෙන්නේ. කම්මනා වසලෝ හෝති. ක්‍රියාවෙන්මයි මාර්ග වැඩිවීමෙන්මයි ධ්‍යාන වැඩිවීමෙන්මයි නිවන් දකින්නේ. කම්මනා හෝති බ්‍රාහ්මණ. ක්‍රියාවෙන්මයි බ්‍රාහ්මණත්වයට උසස් භාවයටපත් වෙන්නේ. එතකොට මේ හැම එකකින්ම පණිවිඩයේ හැම එකකින්ම ඔප්පු කරන්නේ සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. හිත සුද්ධ වෙන හැම මොහොතකම ඔබේ ජීවිතය මූණ ලස්සනයි. සිල්ලත් කෙනාගේ දහම තියෙන වෙලාවට බලන්න මූණ ප්‍රශ්නාර්ථයක් නැහැ. හරියට පිරිසිදුව ගලා බහින නිශ්චලව ගලා බහින පිරිසිදු දියැලක් වගේ. ඔබේ මූණ මොන වගේද? මූදට වැටෙන්න කිට්ටුව හරිය ගඟ වගේ. බොරයි, රොඩු කෑලි, මඩයි, මඩකඩි තී විතරයි තියෙන්නේ. ගිහිල්ලා බලන්න මූදට වැටෙන හරියේදී කළු ගඟ කොහොමද කියලා. නිල්වලා ගඟ කොහොමද කියලා බලන්න. ඒ හරිය අර දියැලි වගේ පිරිසිදු නෑ. අන්න එහෙමයි ප්‍රතග්ජනයාගේ සිත. ප්‍රබස්සර විදම් බික්කවේ චිත්තං. උත්තමයාගේ සිත උපතින් වසලයක් නොවන ක්‍රියාවෙන් වසලෙක් වෙනවා කියලා දැනගත්තා. ඒ නිසා ඔහුට පේනවා ඇහැට රූපේ පේනකොට මෙන්න රාගය පහළ වුණා, දේශය පහළ වුණා. මේ රාගේ විසඳන. චිත්තානුපස්සනාව කියනවා සරාගං වා චිත්තං වා චිත්තං තිපචානාති. මේ සරාගසිත මේ රාගසිත කියලා දකිනවා. රාගසිත කියලා දකිනකොටම ප්‍රඥා විමුක්ති ඥානය පහළ වෙනවා. ප්‍රඥාවපත් උනා වෙනවා. ඒ දුකය කියලා තීන්දුව දෙනකොට දුකෙන් නිදහස් වුණා වෙනවා. ඒ ඇසුර වැළකුවා වෙනවා. අන්න ඔහු හිත දකිනවා. මහා ගැඹුරු දහම් කතා කරන්නට වැඩිය සරල දෙයකින් ඔබ මහා දැනීමක් ලබන කෙනෙක් බවට පත් කියලා සංසාරෙන් ගලවන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන උතුම්ම දේ. ඒකයි කිව්වේ සිත දකින්න හැමතිස්සෙම. සිත දකින වාරයක් ගානේ උපන් කෙලෙස් අක්‍රිය වෙනවා.
ඒවා කෙලෙස්යයි දකින්නකොට කෙලෙස් අනර්ථයි කියලා මෙනෙහි කරනකොට උපන් කෙලෙස් අඩපණ වෙනවා. උපන් කෙලෙස් ඇසුරු නොකලා වෙනවා. අන්නේ தත්ත්වයටපත් වෙන්න. පොඩ්ඩක්වත් අමාරු දෙයක් නෙවෙයි මේ. සෝවාන් වෙනවා කියන්නේ ඔන්න ඔය පාරත්තටපත් වෙන එක. සෝවාන් මාර්ගයට යනවා කියන්නේ ඔය බුද්ධ ඥාණය, උතුම් බුදුන් වහන්සේගේ මාර්ග ඥාණය, සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් මජ්ක්‍ධිමා පටිපදා කිව් මැදුම් පිළිවෙතේ කිව් දේශනා කළ ප්‍රතිපදාවේ ප්‍රධානාංගය ප්‍රථම සහ උත්තරීතර මාංගය සම්මා දිට්ඨිය. ඔබේ කෙලෙස් ධර්මයන් අනර්ථයි කියලා දකින තැන තියෙන්නේ සම්මා දිට්ඨිය. කතමාච භික්කවේ සම්මා දිට්ඨිය. කුමක්ද මහණෙනි සම්මා දිට්ඨිය? භික්ෂුනි කුමක්ද සම්මා දිට්ඨිය? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය anu කුමක්ද? දුක ලෙස දැකීම. මේ දුක ලෙස දකිනකොට ඒ සංකල්පය නිසාම ඒ සංකල්පයට ඇලීම හැවත් තණ්හාව පහළ වූ බව සමුදය ලෙස දැකීම. බලන්න මොනතරම් හැඩද? ඔබ ඇලුනේ පහළ වූ දෙයටම නේද? ඔබ හිතනවා ගමරාල හතුර. ගමරාල හතුර කියන සංකල්පයට ඇලුනා නේද ඔබ එළිය කෙනෙක් හතුර කියලා පේනවා කියන්නේ? බලන්න මොනතරම් හැඩද? මේ දහම මොනතරම් සරලද? සමුදය කියන්නේ අන්නේ ඒක. එහෙම දකිනකොට මේ අක්‍රිය වෙන හැටි, ඇසුරු නොවන හැටි නිරෝධය ලෙස දකින්න පුළුවන් වෙනවා. එතකොට ඔබ ප්‍රතිපදාව භාවිතා කරගෙන බවට පත් වුණා නම් නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය යන සම්මා දිට්ඨියටපත් වුණා. සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ මැදුම් පිළිවෙත ජීවිතාංගය බවට පත් වුණා වෙනවා. සෝවාන් මාර්ගයටපත් වුණා වෙනවා. සංසාර කතරෙන් එතර වීමේ මාර්ගයේ උපදවගත් වෙනවා. නැවත මරණින් මතු ජරා මරණ දුක සංසිඳවන කෙනෙක් බවට පත් වුණා වෙනවා. අපි මීට පෙර භවෙත් මැරුණා. එදත් අඬන්නේ නැති අනන්ත මැරෙනකොට කොහොම දුකක් ඒද තනියෙන්නේ විඳින්නේ. දැන් නම් ඉතින් කයාට හරි කියන්නේ නැහැ කිව්වට ඉතින් අය ගන්නෙත් නැහැ. ඉතින් අපි හිතා ඉන්නව ගන්නවා කියලා. අනේ මට හරි කනගාටු. එයා හොඳට අහන් ඉන්නවා. එයාට හිතන්නේ මේ මිනිහා පිස්සෙක් මට ඉන්නත් නැහැ. කියවනවා. ගන්නවා. ඔබ අනුන්ගේ දුක ගන්නවයි. නෑනේ. ඔබේ දුක් ගන්නෙත් නැහැ කවුරුවත්. ඒ නිසා ඔබට ඔබ විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබට ඔබවත් නැහැ. දහමේ නැහැ කියන්නේ ඔබට ඔබවත් නැහැ. නිසා මේ දහම් මැස හොඳට පහල කරගෙන ඔබට ද්වේෂයක් ආකල ද්වේෂය ලෙසත් ඒ අනර්ථ ලෙසත් අසුබ ලෙසත් ඔබ තුල ඔබ සිත තුලින් දකින්න. රාගය අනර්ථ කොට මෙනෙහි කරමින් මේ අනර්ථයක් ලෙස දකිමින් ඔබට අවඩක් ලෙසත් මෙනෙහි කරමින් මේ නොදන්න මෝහය මේ අනර්ථයක් ලෙස මට මාගෙන දැනගන්න බැරි මොහොත මෝහය මේ රාග දේශ ඇසුරු වෙන මොහොත දකිමින් රාග දේශ මොහොලින් මිදෙන සිත ප්‍රබස්සර සිත සංසාර විමුක්ති ඥානයේ නිවන දක්වා ගමන් කරනවා සම්මා සමාධිය දක්වා චතුර්ථ ධානය දක්වා හිතේ තුල තියෙන මොනම ධර්මතාවක්වත් සැහැල්ලුවක්වත් ප්‍රීතියක්වත් ඇසුරු නොවන තත්ත්වයටපත් වෙලා චතුර්ථ ධානය දක්වා සමවැදිලා සම්මා සමාධිය හතරවෙනි අංගය දක්වා සමවැදිලා උතුම් නිවන සාක්ෂාත් කරනවා. ඒක ඔප්පු වෙච්ච අය එහෙම නැත්නම් සංසාර කතරේ මේ සංස්කාර ධර්මයන් නිසා හිත කෙලෙසෙන හැටි දකින අය හරිම සැහැල්ලු වෙනවා. හරිම සතුටටපත් වෙනවා. හරිම ගෞරවයට පාත්‍ර වෙනවා. උත්තරීතර භාවයටපත් වෙනවා. නිවනටපත් වෙනවා. ඔය කවදාවත් නැවත කෙලෙස් ධර්මයන් අල්ලගන්න උත්සාහ කරන්නේ නැත. හිත කියන දේ ජීවිතේ බවට පත් කරගන්නේ නැත. හිත කියන හොඳ දේ පවා ධර්මතාවක් පුණ්‍යාභි සංස්කාරයත් අයිති දුකට, අපුණ්‍යාභි සංස්කාරයත් අයිති දුකට, අනිජ්ජාභි සංස්කාරයත් අයිති දුකට. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරයෝ සසර දුකට අයිතිය ජරා මරණ දුකට. වර්තමානයේට සැපෝ වේද භවයට අයිතිය භවේ නම් දුකය. තේරෙනවද? එම නිසා භවයට නොඇටි හොඳ දේ භාවිතා කරන්නෙත් අවබෝධයෙන් දකිමින්. නරක දේ දෙපැත්තෙම හිතෙනුත් පිටිනුත් අතහරින්නේ නුවණැත්තන්ය. නරක දේ නම් පිටතිනුත් අතහරින්න වෙනවා. හිතෙනු හිතෙන් විතරක් නෙවෙයි පිටතිනුත් අතහරින්න වෙනවා. හොඳ දේ ධර්මතාවක් කියා දකිමින් ලෝකයාට යහපතක් නම් අනාගාමි ඵලයේ දක්වා ලෝක ජීවත් වීම සඳහා මේ කළ යුතු වෙනවා. ඒකනේ චිත්ත ගෘහපතිලා ගෙදර හිටියේ දන් දීදී මහා උතුම්
බන්දුල මල්ලිකාවල නන්ද මාතාවල මහා ශ්‍රේෂ්ඨ අනාගාමී චරිත නිවෙස් වල රැඳී සිට ඉන්න පුළුවන් ඔය මට්ටම. ඒකනේ හොඳ දේ ධර්මතාවක් කියා දකිමින් එයත් සබ්බේ ධම්ම අනාත්තාති සීල ධර්මය අනාත්මයි. මම වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැහැ, මගේ ආත්මෙ වෙන්නේ නැහැ කියලා දකිමින් ඉන්න පුළුවන් ගෙදර. එතනින් එහා කෙලෙස් උපදින එක නැමතුණු දවසට තමයි ගෙදර ඉන්න බැරි. ගෙදර ඉඳලා වැඩක් නැහැ. මොකද ගෙදර පව් කරගන්නවා. මාමේ කිව්වොත්, බාප්පේ කිව්වොත් ඉවරයි. අයියේ කිව්වොත්, මල්ලියේ කිව්වොත්, සහෝදරයා කිව්වොත් ඉවරයි. ඒ පව ගෙවන්න යාට ජාතියකවත් බෑ. මොකද එයා ආර්ය භාවයටපත් වෙච්ච නිසා. එම නිසා ඔහු චීවරය ඇඳගත යුතුමයි දින 7කට ප්‍රථම. නැතිනම් ඔහුගේ පරිනිර්වාණය වෙනවා. එහෙමයි දහමේ සඳහන් වෙන්නේ. තර්ක කරලා වැඩක් නැහැ නේ මේවට. තර්ක කරන්නේ ඉතින් මේ தත්ත්වයටපත් වෙන්නම එපායි. බලන්න. ඒ පස්සේක දහමක් පාඩම් කරන් කෑ ගහලා වැඩක් නේද? දහම දන්න කෙනා කෑ ගහන්නේ නැහැ. නොදන්න ඉන්නේ සද්දෙන්නේ පිරුණු කලේ නෙවිනේ. හිස් කලේ චොස් චොස් ගාලා හෙල්ලෙනවා. පිරුණු කලේ දිය නොසැලේ. ඉතින් සද්ද නැහැ. එයා ඉතින් එක එක්කෙනා එක වාද පිටිපවත්තන්න අනුන්ට බනින්නේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න එන්නේ. නේද? කතා කරලා හැදෙනවයි. නෑ. මේක ප්‍රශ්න කරන්න මාධ්‍ය වේදින්ට පුළුවන්ද? දන්නා ඉන්නද? සෝවන් වෙච්ච අය ඉන්නද? නෑ. එහෙනම් ආන්න බෑ. මක් අහන්නද? එම නිසායි දහම තුලම රැඳෙන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ආන්න වචනේ. දහමෙහි හැසිරෙන ධර්මානුකූල කෙනා දහම නිසාම ආරක්ෂා වේ. ධම්මෝ හවේ රක්කති. නැවතත් කියනවා ධම්මචාරී. ධම්ම කියන පදේ දෙපළක කියනවා. එතකොට දැන් ඔය ඔබ මෙච්චෙල්ල මේ ශ්‍රවණය කළේ සසර කතරෙන් ගැලවෙන්න තියෙන එකම මඟ. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහා සතිපට්ඨාන සූත්‍රයෙන් ගත්තා. ඒකායන මඟ. එකම මඟ. මොකද්ද? සිත පිරිසිදු කිරීම. සිත දැකීම. දකින්න සිතේ හට ගන්න කෙලෙස් අවබෝධ කර ගැනීම. ඒ අනර්ථ කොට මෙනෙහි කිරීම. අනර්ථ කොට මෙනෙහි කිරීමෙන් කෙලෙස් ධර්මයන් ගෙවි ගිහිල්ලා නතර වෙන දවස වෙනකන් යනකොට එන සැනසෙල්ල සතුට සැහැල්ලුව කය පුළුන් වගේ පාවෙන්න ගන්න තත්ත්වයට එනකන් මේ තත්ත්වය. ඒ අය කවුරුත් එක්ක කතා කරලා ඔප්පු කරන්න පුළුවන් දෙයක්ද තමන් විඳින්නේ? තමන් විඳින දේ ඔප්පු කරන්න පුළුවන් දන්නුන්ට බෑ. ඔප්පු වුණා කියලා එයා ගොඩ යනවද? නෑ. එයා මේ දහම දැනගත්තොත් නම් ගොඩ යයි. මං විඳින එකක් ඔබ දැනගත්ත කියලා ඔබ ගොඩ යන්නේ නැත. ඔබට තව කෙලෙසයක් විතරයි මං විඳින එක. එම නිසා මෙය සුනාත ධාරේත චරාත ධම්ම. අහලා අවබෝධ කළම් භාවිතා කරලා කරන එක මිසක් මම කවුද කියලා දැනගත්තට වෙන දෙයක් නෙවෙයි. ඉතින් මං හිතනවා අද දවසේ මේ ධර්ම කරුණු අහගෙන යම් අවබෝධයක් ඔබට ලැබෙනවා ඇති. මේ බිහිසුණු වටපිටාව තුල දෙන්නෙකුට දහම් දේශන අවස්ථාව මේ සියලු නීති රෙගුලාසි වලට ගරු කරමින් නේද? මේ පින්වත් රජයේ සිට පල්ලෙහා දක්වා ඉන්න අසරණයා දක්වා දැනගත යුතු දෙයමයි මේ කතා කරේ. මේ දහම තුන් ලෝකයාගේ හිතසුව පිණිස ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශන දහමමයි. බුදුන් වහන්සේ කෙනෙක් නැති කල මේ වහන්න ලැබෙන්නේ නැත. දහම නැති කල පහළ වූ අයට මේ අහන්න ලැබෙන්නේත් නැත. දහම නැති රටවල පින විතරක් පළ දෙන රටවල මේවා නැත. එයාලා ඉතින් නගර හොඳට හදන් ඉන්නවා. අපිත් එහෙම කරන්න ගියොත් අපිත් ඒ පින් විතරක් පළ දෙන අපිට පින් ටික අවශ්‍යගෙන ඒව කකා ඉඳලා ආයි ගිහිල්ලා ඒ රටේම බල්ලෙක් කියලා උපදින්න, ප්‍රේතෙක් කියලා උපදින්න ශක්තිය ලැබෙනවා. තේරුණා? ඔබේ දැකලා තියෙනද ඔබේ මැණික් ගල දෙයියෙක් උස්සන් ගිහිල්ලා අහලා තියෙනවද? ඔබ උස්සන් ගියාට. ඔබට වටින උනාට දෙයියන්ට ඔය වටින්නේ නැහැ. වටින දෙයියෝ ආරක්ෂා කරගෙන ඉන්න එපා. අපි මේ මහලුගුවට මැණික් ගල කෙල්ලගෙන යනවා. තියෙන අය. මිනිස්සු හොරකම් කරාට දෙයියෝ වෙනවද හොරකම් කරා? අඩු ගානේ බාල බුම්මාණු දෙයියක්වත් එනවද? නේ වටිනවා කියලා ඉන්නේ තැන කොතනද කියලා තේරුම් ගන්න ඉතින්. මේක කොතන හරි මේකේ නිමාවක් දකින්න ඕන නිසායි මෙච්චර දේවල් කිව්වේ. චුල්ලකම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය. බුදුන් වහන්සේ දේශනා සූත්‍රවල කම්මස්ස කොම්මි කම්ම දායාදෝ කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति පබ්බජිත නබින්නම් පච්චවිචිතව. ඒතකොට ඔබ හොඳට තේරුම් ගන්න කම්මස්ස කොම්මි
කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්ම දායාද. මේ කර්මයම දායාද කොට පෙර ඔබ කරපු පින් පව් දෙකම කුසල කම්මා කුසල කම්මා. හොඳ කර්මයක් නරක දේවලු පිනුත් පවුත් දෙක මුල් කොට මේ භවයේ පවතිනවා. නේද? ඇයි එකම පවුලේ ළමයි දෙන්නට රස්සාවල් දෙවිදියක දෙකක් හම්බෙන්නේ? එක්කෙනෙක් ටයිපිස්, මම ගන්නේ තරහ වෙන්න එපා කවුරුත්. එක්කෙනෙක් ටයිපිස්, එයා ඊට පඩිය 12000යි. එක්කෙනෙක් මහා ඉහළ තැනක කවුද කියන්නේ නැහැ ඊළඟට ඒ කට්ටිය තරහ වෙනවනේ. එයා ඊට ප්‍රයිවට් channel තියෙනවා, අර මේවා තියෙනවා, ඒ ප්‍රයිවට් ආයතන තියෙනවා. ඒ ලොකු කෙනෙක් වෙන්නේ මොකක් මතද මේ උනේ? ආන්න කම්ම බන්දු කම්ම පටිසරණ. එයාලා නොදන්න රහසක් ලෝකෙට විග්‍රහ කරන්න පුළුවන් දෙන්නේ විද්‍යාවට අහු නොවන විද්‍යාව නැමැති අවිද්‍යාවට අහු නොවන දෙයක් මේ කතා කරේ. මේ තියෙන විද්‍යාව අවිද්‍යාවක්මයි. බුද්ධ දේශනාව නැමැති උතුම් විද්‍යාව තුළ පමණක් විග්‍රහ වෙන දහමක් මේ කතා කරේ. එම නිසා ඔබ හොඳට තේරුම් ගන්න, ඔබ දිහා බලන්න, ඔබ අනිත් අය දිහා බලන්න. ඔන්න කම්ම බන්දු කම්ම පටිසරණ. තවත් රැස් කරනවද එහෙනම්? දැන් මේ දහම තියෙන යුගයක මිනිස්සු හොඳ යුගයක තාම අපි පහළ වෙලා ඉන්නේ. තාම අල්ප වූ හෝ අනේපව් කියන අය ඉන්නවා. ඔය ෆොටෝ ගහලා සෙල්ෆි හේවත් මේ සෙල්ෆිෂ්ලා. සෙල්ෆි කියන්නේ සෙල්ෆිෂ්ලානේ. ඔබ මේ තේරුම හොයාගන්න ඉංග්‍රීසි වචනේ. සෙල්ෆිෂ්ලා ගහලා දානවා ෆොටෝ එක. ෆොටෝ ගහන්න හිටියේ මැරෙනකම් බලන් හිටියේ මේ මිනිහා. ඔය තෙන්ටම අපි දහමේ නැති නිසා අරන් ගිහිල්ලා. බේරන්න කිසිම කෙනෙක් එන්නේ නැති තත්ත්වයට මනුස්සකමෙන් පිරිහිච්ච යුගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මැරෙනකන් ඉන්නේ ප්‍රථම ප්‍රවෘත්ති අපෙන්. ප්‍රථම පුවත අපි දුන්නේ. මැරෙනකන් ඉඳලා දැම්මා. අනේ මේ ලෝකේ කියලා කියවෙනවා ඉතින්. ඒකනේ පැත්තකට වෙලා ඉන්නෙත් නැත්තේ සමාජයට. ප්‍රථම පුවත එසැනින්. පුවත් එසැනින්. ඔය දහන්නේ කවුරුත් ප්‍රථම සෙල්ෆිය අපෙන්. මාධ්‍ය ඉන්ටර්නෙට් වල පළමු මේක මමයි දැම්මේ කියලා කියනවා. මහලුකු ගාන කයිවාරුවේ ප්‍රමාණෙන් හිතන්න තියෙන දහම්. දැන්වත් කාලේ ඇවිල්ලා නේද කොරෝනා දෙනව නේද හොඳ පාඩමක් කාටද? නේ? කොරෝනා වලින් දීලා තියෙන නාහෙත් වහගෙන ඉන්න කියලා. හුස්ම ගන්නත් දෙන්නේ නැහැ නිදහසේ. ඇවිදින්න දෙන්නේ නැහැ නිදහසේ. තව මොනවා වෙයිද දන්නේ ඉස්සරහට. දැක්කත් කියන්න හොඳ නැහැ ඉතින් නේද? වෙයිනේ ඉතින් අපි මොකෝ කිව්වට මේවා පිළිපදින අය ටික දෙනයි නේ අයට. ඒ අය තුලින් මේ නැගිටීවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. මේ උතුම් චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය රැගත් පිරිස් සිත සුද්ධ කරගනිමින් ලෝකෙට ඔප්පු කරත්වා දහමේ බලය. එච්චරයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඒ බල පරාක්‍රම ඉදිරියේ දකින්න අන්‍යෝද දහම වැළගනිත්වා. ඔවුන්ට සියලු පෙරපින් මතුවෙත්වා. පින්වත් රජය ඇතුළු සියලුම නිසි බලධාරීන් දහම මොකක්ද කියලා අවබෝධ කරගනිත්වා. ඒ අවබෝධ කර ගැනීමෙන් දහම් රසය මතුකොට තුන් ලෝකෙම අල්පේච්ඡ භාවයට පත් කරගන්න නිවන් කරා යන මහ උතුම් රාජ්‍යයක් බවට පත් කරගන්නට මේ පින් හේතු වාසනාව වේවා. සම්බුද්ධ වචනය අපි සාකච්ඡා කරේ මෙච්චරලා මේ උතුම් සම්බුද්ධ වචනය සාකච්ඡා කරන්නට අපට මේ බුද්ධ වචනය දේශනා කළ මෙතෙක් පහළ වූ සීලුම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට අප තථාගත ගෞතම ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ අසම විතරාගේ මහෝත්තමයන් වහන්සේලාට මේ මොහොතේ මම ධර්ම දේශනා කොට රැස් කළ අනන්ත පුණ්‍ය බලයත් මේ වෙලාවේ ලංකාව පුරා ලෝකෙ පුරා මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් පිරිස තුලින් නිගෙන්නා වූ පුණ්‍ය ශක්තියත් අප තථාගතයන් වහන්සේ තුළ මෙතෙක් පහළ වූ සීල බුදු පියාණන් වහන්සේට ඒ පින ඒ උත්තම පූජාවක් ලෙස ගෞරව පූජාවක් ලෙස උන්වහන්සේලාට මේ පින පූජෝපහාර වේවා.